එකඟතාවයකට එන්න බැරි වුණා. කාරණා කීපයක් නිසා මොකද කොමාරි ඇවිල්ලා සාකච්ඡා කරේක හොඳට හිටියා. ඊට පස්සේ රාජ්‍ය ගත කරලා දැන් අපි සාකච්ඡාවට බහින්නේ ඉමදුවේ. ඒ නිසා සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා විවස්ථාව කීමට මම නිසන්වනේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ස්වාක්ඛාතං යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නොඅසද්ධෝ යනාදීන් වදාළ පරිදි යතහොක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, පිරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගතිසිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතුය. ගේ පැවිදි කා විසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම්, වංචක බව, චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචිමානි පදහනියං ගානි ඉද රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධානක්ඛමාය අසට්ඨෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ධාමවා දල්හ පරක්කමෝ අනික්ඛිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච පදානියංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝධිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇය සීලයක පිහිටුවා පණ්ඩු පලාසයකු වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය.
මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් ඒ බඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් නැති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං මහතෝ අනත්ථාය සංවත්තති යතහිදම් භික්ඛවේ පාපමිත්තතයි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැර කොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව හෝ පතිස්සතයි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයේහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්‍ය සිහි කොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං න පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්හති යනාදී ධර්මයන් සිහි කොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දලනඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දැයිහි යෙදිය යුතුය. නිද්දා රාමතා බස්සා රාමතා ගණසංගනිකා රාමතා ආදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දශ කතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. අවසානයි ස්වාමීන් වහන්සේ. දැන් අපි කියවන්තේ යෝගාසන සංස්ථාවේ ව්‍යවස්ථාවේ මුල් භාගයේ අපිට තියෙන්නේ ලබන සුමානයක දෙවෙනි කොටසයි කියලා ස්පීකර්ව ගමු. අපි ඒකට පස්සේ යනවා සංගීත සූත්‍රයේ පංචක නිපාතේට අද දවසට නැත්නම් මේ සුවායන්ට අදාළ මාතෘකාව මත කරගන්න අපි නිසන්වණයෙන්ම 5-13 කුටියෙම ඉල්ලා ඉනවා. ඒකත් ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය පංචක නිපාතය 396 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ පංච. එවත්නි දන්නා දක්නා අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවද නොකළ යුතුය. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය.
කවර පංච ධර්ම කෙනෙක්ද යත්. පංච අභබ්බට්ඨානානි අභබ්බෝ ආවසෝ කීනාසවෝ බික්කු සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතුං අභබ්බෝ කීනාසවෝ බික්කු අදින්නම් තෙය්‍ය සංකාතං ආදීතුං අභබ්බෝ කීනාසවෝ බික්කු මේතුනං ධම්මං පටිසේවිතුං අභබ්බෝ කීනාසවෝ භික්ඛු සම්පජාන මුසා භාසිතුං අභබ්බෝ කීනාසවෝ භික්ඛු සන්නිධිකාරකං කාමේ පරිභුංජිතුං සය්‍යතාපි පුබ්බේ අගාරියක භූතෝ. අභව්‍ය වරහන් ඇතුළේ නොවිය හැකි කරුණු පසෙක. එවත්නි රහත් මහණතෙමේ සිතා ප්‍රාණියෙකුත් දිවියෙන් තොර කරන්නට නොහැක්කේය. රහත් මහණතෙමේ නොදුන් දෙයක් සොර සිතින් ගන්නට නොහැක්කේය. රහත් මහණ මෙවුන්දම් සෙවුනට නොහැක්කේය. රහත් මහණ තෙමේ දැන මුසවා තෙපලන්නට නොහැක්කේය. රහත් මහණ තෙමේ පෙර ගිහි කාලෙහි මෙන් රැස්කොට තබාගෙන කාමවස්තුන් පරිභෝග කරන්නට නොහැක්කේය. ඒක කරන්න තියෙන ස්වාමීන් වහන්සේ. ඔය ඒක ඇත්තටම කියනවා නම් ඒක දත යුතු කාරණාවක් මිසකනත රහතන් වහන්සේ නමකගේ අත්‍යන්ත ගුණ ලක්ෂණයක් මිසක් හැසිරවිය යුත්තක් හෝ තමන් උත්සාහ කළ යුත්තක් හෝ ඊතර පේන්නේ නැහැ. උත්සාහ කළ යුත්තේ රහත් මහණෙක් බාටපත් වීම. ඒ රහත් මහණෙක් බාටපත් වුණා මෙන්න මේ දැවෙත් ලැබෙනවයි කියලා ඒ රහත් මහණට තේරෙන්නේ නැතුව ඇති. ඒක නැත්තම් අනිකුත් ඉහියන්ට තේරෙන්නේ නැතුව ඇති. ඒකයි බුදුජානක ප්‍රකාශයක්. රහත් මහණෙකුට උනත් මම යදී සත්‍ය කරන්න පුළුවන්ද කියලා සැක පහළ වෙන්නේ ඉඳ තියනවාදෝ ආත්මානිකට උනත් මම නතුන් දෙයක් ගත්තයි කියලා සැක පහළ වෙන්න ඉඩ තියෙනවද? ආත්මානිකට උනත් කාමීත්‍යාචාර පිළිවෙල සැක පහළ වෙනවද? කාමාත්‍යකට මානිකට උනත් සංචිච්ච දැන බොරු කිව්මක් කාමවස්තු රැස්කිරීමක් වෙනවද කියලා සැක පහළ වෙන එක සංඛා දේවතාවුන්ගේ කතාවෙන් පේන්න තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ සැක පහළ කරනවා තමන් මේ අපියන් නොකර පාවිච්චි කරලා මුං ඇට වගේක් කාලා මුං ඇට පැලවිලා. එතකොට ඒක මේ සංචිච්ච පානන්න නෙවෙයි සංචිච්ච මේ පැලයක් ගෝවෙන එකක් කියලා. එතකොට බුදුජානනාංශය ඒක ඒ සංඛාර ඒවතාම්තුන්ගේ සැකේ දුරු කරනවා. එහෙම දෙයක් වෙන්න බෑ. අනවශ්‍ය විදිහට මේ කාංකා කරන්න එපයි. ඒ වගේම මහානාම ශාක්‍ය මේ චීනාශ්‍රණ නෙවෙයි නමුත් සකදාගාමී වෙලා තමයි රාජ්‍ය තන්ත්‍රයේ විසඳනකොට කරන රාජනීති ක්‍රියාත්මක කිරීම හරහා අවසාන මොහොතේදී මේ වගේ දෙයක් කල්පනා වුණොත් අපාගත වෙනවා නේද කියලා සැකයක් පහළ වෙනවා. ඒකත් බුදුජානක වහන්සේ ඔප්පු කරලා පෙන්නන හැම වෙන්නේ නැහැ කියලා. එතරම් කියනවා මේක ඇත්තටම සැක පහළ කරන්න දෙයක් නැහැ. සෝවන් වුණාට පස්සේ විචිකිච්ඡාව නැහැනේ. ඒ යම් යම් ආකාර වලට පවතී. ඉතින් ඒක සමහර විටක ශාසනයට බලපාන්නේ අන්‍ය තීර්ථක අය මේක දැකලා මෙන්න මෙයා මම දැකලා තියෙනවා මේ සතෙක් මරනවා මෙයා මම දැකලා තියෙනවා හොරකමක් කරනවා ආදී වශයෙන් කියනකොට මේ කතා අහලා නැති බෞද්ධෙක් පෞපුරව කණ්ඩිට තියෙනවා. ඒ කෙනෙක් රහතන් වහන්සේ නමක් වුණත් එහෙම කෙරුවා දෝ කරන්න පුළුවන් දෝ කියලා සැකපහරයි. ඉතින් එතකොට මෙවැනි බණකින් කියනවා ඒක රහතන් වහන්සේ නමක් නම් ඒක වෙන්න බෑ. හැබැයි ඕන කෙනෙක් කෙරුවයි කියලා චෝදනා කරන්න පුළුවන්. ඒ වෙනතත් පිට කෙනෙකුට එහෙම කතන්දර ගොතන්න පුළුවන්. ඉතින් අපි දැන් කාගේ පැත්තද ගන්න? බුදුහාමුදුරගේ පැත්ත ගන්නවද? චීනාසෝ රහතන් වහන්සේගේ පැත්ත ගන්නවද? එතන මේ සංගීත සූත්‍රයේ පංචක නිපාතයේ පැත්ත ගන්නවද? නැත්නම් ලීචිරත් පහසුවට සැක කරනවා. මම නම් තාම ජීවිතේ කවුරුවක්වත් දැකලා නැහැ. එහෙම සැක නොකර තමන් ගැනත් සැකයි, තමන්ගේ නිකාය ගැනත් සැකයි, තමන්ගේ ආගම ගැනත් සැකයි, ගුරුවරයා ගැනත් සැකයි, කර්මස්ථානය ගැනත් සැකයි, භාවනා මධ්‍යස්ථානය ගැන සැකයි. කොච්චර දිනුවටපත් වුණත් ওই සැකය ඊටාත්ම මහා මේ අර්බුදයක්. හැම කෙනාම ජීවත් වෙන්නේ ওই සැකේ මම කියාගෙන
මම සැකේ කියාගෙන. කවදාකවත් ඒක සැකසහිත පුද්ගලයාට කියලා කියන්න තරමටවත් අවංක නැහැ. සැකසහිත පුද්ගලයාට කියලා කියන්න තරම්වත් ඍජු නැහැ. ඒ නිසා අපි මරණකම්ම ඒ ටික තියාගෙන ඉන්නවා. ඒක නැති කරන්න බුදුජානක වගේ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. සීනාසෝ රහතන් වහන්සේ නමක් දැන් සතු මරණ ඒ සීනාසෝ රහතන් වහන්සේ නමක් නෑ. නමුත් ඕන කෙනෙකුට එහෙම කරනවා වගේ පේන්න ඉඩ තියෙනවා. කරන්න දෙන්නේ නැහැ. එතකොට බුදුජානක වහන්සේ ඒගොල්ලන්ගේ සුදුහුණු ගන්න යන්නේ නැහැ. ලෝක න්‍යාය ධර්ම විස්තර කරනවා. නමුත් රහත් වෙනකන් ওই ලෝක න්‍යාය ධර්මයට බුදුහාමුදුරු කියන දේවල් අපිට විශ්වාස නැහැ. ඒ දෙකට දැක්කනේ මට ඇහුණනේ දිත්තේනවා සුතේනවා පරිසංකායව වදන්තුමන් ආයස්මන්තෝ කියනවනම් කියන්නේ. ඒක තමයි පෞද්ගලිකත්වය කියලා කියන්නේ. රහසිගතයි කියලා කියන්නේ ඔච්චරම තමයි අපි දවන තවන දේ. ඒක නිසා අපිට පුළුවන් නම් මේ සැකේ නැතුව සංඝයා අතර සමගියක් ඇති කරගන්න තපදාරි ලේසි. තපස් කරන දෙයක්වත් නැහැ. අපි අතර සැකයක් නැත්නම් මොන තපසක්ද? තපස කියන්නේ ඒක තමයි. අපි දැන් වෙලා තියෙන්නේ ශික්ක් නම් සැක අරගෙන තියෙනවා. ගොඩාක් සැක තියෙනවා. ඒ නිසා අපි නැවත නැවත හම් වෙන වෙලාවේ කතා කරන වෙලාවේ සමහරක් සැක දුරු වෙනවා, සමහරක් සැක වැඩෙනවා. ඉතින් ඒක ගිහි ලෝකේ අවුල් කන ජීවිතවල එහෙම නැත්නම් කෝපරේට් සෙක්ටර් එකේ එහෙම නැත්නම් පොදු වැඩ කරන තැන්වල කිසිම සීමාවක් නැහැ. බයලජ්‍ය දෙක කියන එක අද මොන විදියෙන්වත් බයලජ්‍ය දෙක කියන එක මොන විදියෙන්වත් පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ දැන් සතිය අඳුලා දුන්නට පස්සේ මේ බයලජ්‍ය දෙකේ වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ කියන එක තාම සියුම්ව සාකච්ඡා කරනවා. ඒක ආයත පුද්ගලිකයි හදුවලා. මේ යම් කිසි කෙනෙක් මේද සතිය වඩන්න එයා අනුන්ගෙන් ඈත් වෙලා මේගොල්ලන්ගේ මට කරදරයි, ඒගොල්ලෝ කහිනවා, නැස්සෝ එනවා කියලා පැත්තකට වෙන්න ඕටිස්ටික් ලක්ෂණ පාන. ඒක ඉතින් අරණේ සංඝයාගේ ඕන කෙනෙක් දැකලා ඕටිසම් බලන්න. හරි භයානකයි. ඕටිසම් හදාගෙන පැත්තකට. ඒක හොඳයි. ඒක තමයි අරඤ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත වෙන්නේ. නමුත් ඒක නැති වෙච්චාම මගේ දෝෂයක්, එයාගේ දෝෂයක් කියලා නැත්තම් Tamante ඒක ඉරිටේෂන් එකක් කරගෙන දැන් මේක නැති කරන්න ඕනේ කියලා. හරි ඒ දේ බාහිර අරගෙන වැඩ කරන දක්ෂකමක් නැහැ. ඒක නිසා ලෝකෙම මිත්‍යාවකටපත් වෙලා තියෙනවා. සතිය වඩනකොට මෛත්‍රී කරන්න ඕනේ. සතිය වඩනකොට කරුණාව කරන්න. ඉතින් ඕක ඉඳලම මගේ හිතේ පිළිකාවක්. සතිය නම් උඩ වෙනම ආය කරුණාවක් ඕන වෙන්නේ නැහැ. නමුත් හැබැයි ඉතින් මම කියන දේ බොරු වෙනවා. මොකද සර්වචනාංශේ විශ්ල කරනවා සතිය වඩනකොට සම්පජඤ්ඤය වඩන්න ඕනේ. ඒක සතිය නෙවෙයි. ඉතින් මේ දවස්වල කාරණා තුනක් නිසා මගේ ජීවිතේට එහෙම නැත්නම් සතිපාසලට මේක බලපානවා. එකක් තමයි සතිය වඩන කට්ටිය තුල ඇතුළට නැමීමක් සිදු වෙන නිසා ඒ අය සාමාන්‍ය මිනිසුත් එක්ක ජීවත් වෙනකොට පවතින සම්බන්ධතා පණ ගැන්වීමට ඒ අයට පොඩක් කරුණාව කියලා වෙන්න කියලා ජාති අන්තරලක් අය. අනිත් එක ආම සිව්ම බලපානවා. සතිය වැඩුවොත් පරිසරේ කොච්චර පිරිසිදු වෙනවද සතිය නැති ශරීරයෙන් පරිසරෙ කොච්චර කෙලෙසෙනවද කියලා බැලුවොත් පරිසරයේ ආතාව තිබුණට හිතේ කෙලෙස් තියෙනවා නම් එයා පරිසරයේ කෙලෙස්. කොච්චර පරිසරය හැදුවත් කරුණාවෙන් හැදුවත් ඒක කෘත්‍රිමව හදාගත්ත දෙයක්, රැල්ලට හදාගත්ත දෙයක්. තමන්ගේ හිතේ කෙලෙස් තියෙන තාක්කල්, හිත හදාගන්න නැති තාක්කල් පරිසරය හැදුවට එච්චර හැදියාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් මේ ළඟදී මත වෙලා ආවා. අපි කරුණාවෙන්මයි තියෙන දරුවෝ හැදුවට, කරුණාවෙන්මයි තියෙන ගස්කොලන් හැදුවට හිතේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිකන් මවාගත්ත දෙයක්. ඒක මොකද ඒ තරම් විකිරණ භාණ්ඩයක් බවට පත් වෙලා. ඊගාවට තුන්වෙනි වශයෙන් තේරෙන්න පටන් අරගත්තා මේ නරක දේවල් වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය
අපි කරුණාවෙන් ගොඩ ඇරගෙන නාවලා කවලා පොවලා සමාජ තත්ත්වය දුන්නට මිනිහා හැදෙයිද? මිනිහා නැවත පුනරුත්ථාපනයේ වෙයිද? නැවතත් අමාරුවේ වැටෙන තැනට යයිද? කරුණාවෙන් විතරක් වැඩ කළා පුළුවන්ද? හරි අභියෝගයක්. මොකද ඒ තරම් විශාල වශයෙන් ධන පරිත්‍යාගයක් සිද්ධ වෙනවා මේ පුනරුත්ථාපනයේද. නමුත් අපි පොඩි වීඩියෝ පිටියක් හදලා ඇදියා එක්සත් ජාතීන්ගේ සංගමයේට ලංකාවේ අන්තරායකර ඖෂධ නිවාරණ මණ්ඩලයත් එකතු වෙලා රාජකාරී වශයෙන් ඒගොල්ලෝ ඒක බාරගත්තා. බාර අරගෙන අපිට කියලා එවුව දැන් මාස 7-8කට ඉස්සෙල්ලා අපිට ප්‍රත්‍යක්ෂ සකස් කරන වෙලාවේ කතා කරන්න. ඉතින් හදිසියෙම වගේ ඒ පණිවිඩය ඇවිල්ලා තමයි. නමුත් ඒක පැටලිලා ඉඳලා අපිට පසුගිය 12 වෙනිදා පණිවිඩය ආවා. 14 වෙනිදා වෙනකොට ප්‍රත්‍යක්ෂ හදලා දෙන්නේ. ඉතින් අපිට හරි හදිසියෙ දුවන්න සිද්ධ වුණා. දැන් ප්‍රත්‍යක්ෂ හදන්නේ මොකටද? කුඩු ගහන අය ප්‍රතිස්ථාපනය පුනරුත්ථාපනය කරන්නේ කුඩු නොගහන්න සතිය කොහොමද වලපන්. කුඩු ගහපු අය ප්‍රතිස්ථාපනය පුනරුත්ථාපනය තමයි අපි පෞපිටි කරේ. එවැනි මධ්‍යස්ථාන උදෝදාගම බෝධානන්ද ස්වාමීන් වහන්සේ සහ අන්තරායකර ඖෂධ නිවාරණ මණ්ඩලය එකතු වෙලා. ඒ අන්තරායකර ඖෂධ නිවාරණ මණ්ඩලය හරහා තමයි අපි එක්සත් ජාතික සංගමයේට පණිවිඩයක් ඇදී ප්‍රතිපාසකේ නමක් තියෙනවා ඒක. වීඩියෝ පිටියක් දැන් අපි ළඟ තියෙනවා. දැන් කියනවා මේකට වෙදකමකට නෙවෙයි හෙදකමක් වශයෙන් කුඩු නොගහන්න. දැන් මේ කුඩු නොගහන්න යම් කිසි කෙනෙකුට විශ්වාසයක් දෙන්න ඔය කරුණාව විතරක් ඇද්ද? එවනම් ප්‍රඥාව අවශ්‍යයි කියලා. ඉතින් හැම තැනකදීම තේරෙන්න පටන් අරගත්තා සතිය ඉදිරියට යනකොට සතිය විශ්ීම ගෙනියන්න ගියොත් පැතිකඩ දෙකක් තියෙනවා. කරුණා මාර්ගය සහ ප්‍රඥා මාර්ගය කියලා. ඉතින් මේ කරුණා මාර්ගය තමයි ඔක්කොමලා හිතන්නේ ඔක්කොටම ලේසියට කඩේ පොලේ ගමේ පොලේ විකිනෙන දේ. නමුත් සර්වඥාන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තමයි ඒක නෙවෙයි yaadena වැඩේ ප්‍රඥාව. ඉතින් ඒක කියලා දීම සඳහා අපිට දැන් පෙරමුණ ගන්න වෙනවා. මොකද ඒ තරම් ලංකාවත් පැවිද්දොත් සර්වාගමික කට්ටියත් පරිසරයට කැමති කට්ටියත් නරක පුරුදුවට යන්නේකට අකමැති කට්ටියත් උතුම් කරුණාවකින් වැඩ කරනවා. ප්‍රතිඵල නැහැ. පැත්තෙමත් නැහැ. ඉතින් ඉස්සරට වැඩි නම් ටිකක් ඔය ගස්කොළන් වලට මිනිස්සු ආදරේ තියෙන ඇත්තයි. ඉස්සර වගේ නෙවෙයි මිනිස්සු ඔය නරක බැයිවට මිනිස්සු කොම් කරන්නේ නැහැ. පුරුතරම් පුනරුත්ථාපනය කරන්න බලනවා. වැඩි වෙන්නේ නැහැ. මොකද හේතුව ඔය කියන කෙනා හෝ දෙන පණිවිඩය හෝ ප්‍රඥාව නැහැ. ඒ නිසා සත්‍යයත් එක්ක සම්පජඤ්ඤය මුසු වෙනවද? කරුණා මුසු වෙනවද කියලා රණ්ඩු කරන්න නම් දෙයක් නැහැ උත. මේ කරුණා මුසු කරන කට්ටිය ප්‍රඥා මුසු කරන කට්ටියත් එක්ක රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඒත් මේ දෙකේ කරුණා ප්‍රඥා දෙකේ කොයි එකද ඉස්සර තියන්නේ කියනකොට මම ප්‍රකාශ කරනවා කරුණාව ඉස්සර කරගත්ත කට්ටිය තමයි මහායාන බුද්ධ ධර්ම කියලා කියන්නේ. ප්‍රඥාව මුසු කරගත්ත කට්ටිය තමයි ථේරවාදී කියලා කියන්නේ. ඒ නිසා ථේරවාදයේදී මේ ජීවිතේම නිවනක් තියෙනවා. කරුණාව ඉස්සර කරගත්ත කට්ටියගේ සර්වාගමික වෙන්නත් පුළුවන්, මහායාන වෙන්නත් පුළුවන්, විශාල සුභ සාධන කටයුතු කරන්නත් පුළුවන්. නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් ඒගොල්ලන්ට මේ සතියට සම්පජඤ්ඤ එකතු වීම, සම්පජානෝ සතිමා කියන එක නැත්නම් සති සම්පජඤ්ඤ කියන එක උතුම් විදියට මේ අපත්‍ය වෙලා තියෙනවා. ඇලර්ජික් වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ කතා කරන්නේ ඇලර්ජික් වෙලා කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බොහෝ විට ජනතාවට කතා කරලා කියනවා බොහෝ කරුණාව තරම් දෙයක් ඇත්තේ නැහැ. මේ සතියත් එක්ක අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඉතින් ඒකට ඇදී සැදී පැහැදී ගත කරන පිරිසක් ඉන්නවා. ඒ ගැන කලබල වෙන්න එපා. වැඩි වෙන්නේ නැහැ කියලා කියන්නේ. වැඩි ඉෂ්ට වෙන්නේ නැහැ. ඉෂ්ට වෙන්න නම් හිතේ වෙනසක් වෙනවා. ප්‍රඥාවේ වෙනසක් වෙනවා. අත්දැකීම වෙනසක් වෙනවා. කරුණාව කියලා කියන්නේ පිටින් ගන්න සායමක් විතරයි. ඒක අදාළ වෙන්නේ තාම සියුම් කාරණාවක් තියෙනවා. කරුණාව අදාළ වෙන්නේ දෙන්නේ කාව. ප්‍රඥාව තනිකෙනම් ආවත් තියෙනවා. මේක තේරුම් ගන්න බෑ ශිෂ්ටාචාර. මොකද ශිෂ්ටාචාර කියන්නේ අඩු ගන්න දෙන්නේ.
නමුත් සර්වඥාන්සේගේ ධර්මයේ තනි කෙනාටත් බලපානවා අරඤ්‍යගත වෙලා රූප මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙනකොට. එතකොට තනි කෙනාගේ කරුණාව කියන්නේ මොකක්ද? කරුණාව කියන්නේ හද ගැස්ම කෙනෙක් අනුව වෙන කරුණාව අනුකම්පාව. අනුකම්පාව කියන්නේ මම මේ පිස්සු කෙලින් නිවන් දකින්නයි කියන එක අමතක කරන්න එපා. එයින් එපිට මොන දෙයකට ගියත් තමන්ට තමන් කරුණා කරගන්නේ පරමාර්ථය. ඉතින් ඒක පැත්තක දාලා මේ කරන ව්‍යාපාර කරක නැහැ. ඒක හොඳයි මේ සමාජයේ පැවැත්මට, ශාසනීය පැවැත්මට. නමුත් තමන්ගේ නිවන පාවා දීලාද මේක කරන්න කියන එක හරිම සමාජ විරෝධී වගේ පේන. හරිම ශිෂ්ටාචාරයට විරෝධයි වගේ පේන. හරියට භාෂා ව්‍යාකරණ වලට විරුද්ධයි වගේ පේන. හරියට මේ සෞන්දර්යයට විරුද්ධයි වගේ පේන. ඉතින් ඒක නැවත නගා හිටවන්න මේ 2600ක් ගිය යුගයේ පුළුවන් ද බැරිද කියන එකත් බරපතල ප්‍රශ්නයක් කියන එක කොමාවක් දාලා මම මගේ අදහස් ප්‍රකාශ කිරීම නතර කරනවා. මම ඉල්ලා හිටනවා කාටත් මේ සංවාදයට එකතු වෙන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ කමල් රොකැම්ප්ටන් වලින්. එහෙනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලිඛිතව ලැබිච්ච වාර්තා 4ක් තියෙනවා අවස්ථාවක් ලද විගස ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ මත ප්‍රකාශ කිරීම. එහෙමයි ස්වාමීන් වහන්සේ පළවෙනි වාර්තාව මේක ලැබිලා තියෙන ස්වාමීන් වහන්සේ UK කල්යාණ කියන ගෲප් එකෙන් පළවෙනි වාර්තාව කමඨහන් වාර්තාව පරයන්කේ පැයයි. පරයන්කේ වාඩි වී සිටින අයුරු බොහෝ වෙලා බලා සිටියමි. හුස්ම සමග සිරුර උස් පහත් වන අයුරු පෙනුනි. හුස්ම වේගයෙන් ඇතුල් වන බව දැනුනි. ඒ කෙරෙහි සිත යොමු කර ගතිමි. ඇතුල් වෙනවා පිට වෙනවා යයි මෙනෙහි කළමි. සිතුවිලි වලින් බාධාවක් නැතිව මෙසේ දිගටම සිටියෙමි. සිතුවිලි නැති නමුත් යම් යම් දේ දිහා බලා සිටි බව මතකය, කැපූ අඹ ගෙඩියක් දිහා බලා සිටි බව මතකය. ඒ අතර සිදු වූ දේ පැහැදිලි නැත. නමුත් ටිකකින් මතක් වී බලන විට මා මේ සිටින්නේ කොහිද? කවුද? කුමක්ද වැනි කිසිවක් නොදත් බවක් දැනුනි. නින්ද ගියේදැයි නොදැනෙමි. ටික වේලාවක් කල්පනා කළ විට කාමරයක සිටින බව මතක් විය. තව ටිකකින් ඇඳ උඩ වාඩි වී සිටින බව, සිරුරක් ඇති බව වැටහිනි. ටිකක් දුර ගැඹුරු තැනකට ගියේ බවක් දැනුනි. දිගට හුස්ම දෙස බලා සිටි නමුත් නැවත එම ගැඹුරු තැනට ගියේ නැත. වෙනත් බාධා පැමිණියේද නැත. කමඨහන් වාර්තාවේ මෙම අත්දැකීම ලිවීම ගැන උනන්දුවක් ඇතිවිය. ඒ ගැන සිතීමට පටන් ගැනුනි. ඉක්මනින් මෙය ඉවර වී එය ලිවිය යුතු බවට කලබලයක් ඇතිවිය. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව. මේ වගේ අර භාවනා කරගෙන යනකොට රූප නිකන් රූප සංඥා බවට පත් වුණාට පස්සේ වාර්තා කරන්නේ පුදුම අභියෝගයකට ලක් වෙනවා. රූප වශයෙන් තියෙද්දී, කාම වශයෙන් තියෙද්දී, කාම සංඥා වශයෙන් තියෙද්දී ඒ වගේ තියෙන සුවිශේෂ ලක්ෂණ 4ක් රූපේ රූප සංඥා බවට පත් වෙනකොට නැති වෙනවා. ඒ නිසා වාර්තා කරන්නේ ඉක්මනට ලියන එක, ඒක ඉක්මනට අමතක වෙන එක වගේ දෙයක් දැවෙන තැවෙන තත්යකට පත් වෙනවා. මේ දැවිලි තැවිලි වලට අපි ආසයි. මේ දැවිලි තැවිලි වලට තියෙන ආශාව තමයි භවය කියන්නේ. ඒ දැවිලි තැවිලි නැති වෙනකොට අපිට සීදී නසාගත්තා වගේ තමයි තේරෙන්නේ. ඒ කාරණා 4 පෙන්වන්නේ ආකාර, ලිංග, නිමිති, උද්දේශ කියලා. මොනවා හරි දෙයක් අපේ හිතට ඇවිල්ලා සංඥා වශයෙන් ඇතුල් වුණාට පස්සේ හීනයක් වශයෙන් හරි ඒ නැත්නම් අපිට මොකක් හරි කුසෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා කුසෙක් ඇවිල්ලා වාඩි වෙච්චාම අපි අත් දෙක අහරින්නවා අපි දන්නේ කොටයක් ඇවිල්ලා හේත් උනාද මිනිස්සෙක් අත ගාවද කුසෙක්ද කියලා. එතකොට අපි ඒක පිළිබඳව මේ නිමිත්තක් කරගන්න. ඊට පස්සේ පූසයි වෙන කෙනෙක්ගේ අතකුයි කොට්ටකේ අතර ලිංගික නැත්නම් ලක්ෂණ වශයෙන් වෙන් කළ හඳුනනවා. ලිංගයක් වශයෙන්, ලකුණක් වශයෙන්. එතකොට නිමිටි කරනවා. මේක වේවා, මේක නොවේවා, මේක සුබ නිමිත්තක්, මේක අසුබ නිමිත්තක් කියලා. ඊට පස්සේ ඒකට නමක් දෙනවා.
මේක පූසෙක්. නැත්නම් මේ කොට්ටයක්. නැත්නම් මේක කවුරුද ඇවිල්ලා අත තිබ්බා ආදි වශයෙන් මෙන්න මේ ලිංග නිමිති උද්දේශ ආකාර තියෙනකන් ඒකට පණක් වෙනවා මට වැඩක් තියෙනවා කතන්දර ගොතනවා දිගින් දිගට යනවා. භාවනා හොඳට කරගෙන යනකොට මූල කර්මස්ථානයේ හිත tempat වෙගෙනවට අර ලිංග නිමිති උද්දේශ ආකාර ඔක්කොම බොද වෙන්න පටන් ගන්නවා. එතකොට මතකයේ මේ ආවදනාවද මේක තියාගන්න ඕනද නැද්ද හොඳද නරකද කියන එක අදාළ මේ නිසා ඉක්මනට මතකෙන් අයි. ඒක මතකෙ හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉක්මනට කියන්න හිතන. ඉතින් ඉක්මනට කියන්නේ පිස්සු පියාට ළඟ නැහැ. ඊට පස්සේ කිව්වයි කියලා වැඩකුත් නැහැ. මේ මගේ හිතේ රූපයක් රූප සංඥාවක් වඩපත් වුණා. පත් වුණාට පස්සේ ඒකේ ලිංග නිමිති උද්දේශාකාර නැති වෙලා. ඉතින් ඒක සර්වඥාන්සේ ආනන්ද සාචින් අහනවා ආනන්ද යම් ලිංගයක් ලම් නිමිත්තක් චම් උද්දේශයක් යම් ආකාරයක් නිසා පටික සම්පස්සයක් ඇති වුණා නම් ඒ ලිංගයේ නිමිත්තේ උද්දේශයේ ආකාර නැතිවෙච්චාම පටික සම්පස්සයට මොකද වෙන්නේ? නැතිලා යනවා. දෙය නැති වෙන්නේ නැහැ. ඒක පූසෙක් වුණත් එකයි කොටයක් වුණත් එකයි මනුස්සයෙක් වුණත් එකයි ඒ දේ තියෙයි. හැබැයි ඒ දේ මත දුක් ගන්න ගතිය, ඒ දේ මත කතන්දර ගොතන ගතිය, ඒ දේ තව කෙනෙකුට කියන්න ඕනේ කරන ගතිය ඔන්න ඔය ටික තමයි ප්‍රපංච කියන්නේ. අර ගෑවෙන එක තාම තියෙනවා. ඒ ජීවිත තර්ජනයකුත් නෙවෙයි. මහා ලොකු සැපකුත් නෙවෙයි. ඒ විතක්කේ තියෙනවා. නමුත් විතක්කේ ප්‍රපංචයක් වඩපත් වෙන්නේ පත් වෙන්න නම් මේක විශේෂයක් වෙන්න ඕන. තණ්හාවෙන් වැඩගත් වෙන්න ඕන, ද්වේෂයෙන් වැඩගත් වෙන්න ඕන, මාන්නෙන් වැඩගත් වෙන්න ඕන, දිච්චෙන් වැඩගත්. එතකොට ඒ දේ අල්ලගෙන කතන්දර ගොතන. ඉතින් ඔන්නේ විදිහට මේ විතක්කක ඉඳලා මේ ප්‍රපංචයට අනේක තරම් ලස්සන පනපෝන නිවනට කිට්ටු කරපු දෙයක් ඇත්තේ. නමුත් ඒක උනාට අපි කාටද කියන්න බෑනේ අපිට ඒක. කියන්න යනකොට ප්‍රපංච වෙනවා. ඒ ප්‍රපංච වීම නිසාම සමාජ ජීවිතය ගත කරනකොට කවදාවත් නිවන් දකින්න. මොකද එයා ඉන්නේ අනුන්ට කියලා දෙන එක මත. නැත්නම් අනුන්ගේ හිත් මත. අනුන්ගේ හිත් මතක් තියෙන කියලා දෙන්නත් ඕනේ. නැත්නම් බුදුහාමරණ උදාත්මයේ දේශනා කරන්න බෑනේ. නමුත් මේ තමන් අවබෝධ කරනකොට මේ එනේන විතක්කයක් අල්ලගෙන අපි ප්‍රපංච කරන්නේ අපිට ආසක්. අපි සංසාරයෙන් ගినాපු කන්නාමාන දිට්ඨිය අනුව සමහරක් තෝරාගෙන ඒකම කිව්ව ඉන්නවා. අල්ලපු දෙද මනසත් ඒකම කියන්න ආස වෙයි, අහන්න ආස වෙයි කියලා හිතනවා. නෑ. මේ මනුස්සය එතන හිටියට ඒ මනුස්සය අල්ලන්නේ. ඒක හොතාව සංවේදනයක් වෙන්නේ නෑ මේ. කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕනේ. අහන්නා කොහොම හිටියත් කියන්න සීබුද්ධියෙන් කියන්න ඕනේ කියලා. එහෙනම් ඒක කතා කරගෙන ඉන්නකලා. මොකද මේක වෙන්නේ නෑ. අපි මේ කතා කරන්නේ අපි දැකපු ලිංගය අනුව, අපි දැකපු උද්දේශය අනුව, අපි දැකපු නිමිත්ත අනුව. ඒ නිමිති උතුම් විදියට මේ වොලටයිල් ඒව බොහොම වේගෙන් වෙනස් වෙන දේවල්. ඉතින් අපි ඒක අල්ලගෙන මේ වලාකුළක් දිහා බලලා ඒක මේ වලාකුළ හාවෙක් වගේ කියලා කියනවා. මේ වලාකුළ අර රූපේ වගේ කියලා කියනවා. මේ වලාකුළක් කියන්නේ ස්ථිර දෙයක් නෑ. මේ අල්ලගත්ත දේ මත ගහන අචේ නිසා විද්‍යාව ඔප්පු කරන ඕනම දෙයක් මාස 6ක් ඇතුළත බොරු කරලා ඔප්පු. උදේක තියෙන ඔප්පු කිරීම මත නැතිනේ. ඉතින් ප්‍රොෆෙසර් කෙනෙක් යම් කිසි කෙනෙක් ඇවිල්ලා අපිට කාමරේදී කියලා දුන්නොත් මෙන්න මේකයි පරම සත්‍ය මෙන්න මේ සමීකරණය කටපාඩම් කරන්න කියලා ඉතාලම අදිස්ථානයක් වෙනවා ගන්න ඕක බොරු. මම ඕක බොරු කරලා පෙන්නන්න. රිසර්ච් එකක් කරලා අර ප්‍රොෆෙසර් බිම දාලා පාගල ඒ ප්‍රොෆෙසර්ෂිප් එකට එන එක තමයි ගෝලියාගේ පළවෙනි කාරණා. ඒක තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ හැමදාම සිද්ධ වෙන්නේ. ඔය සර්වඥාන්සේ දේශනා කරපු සනාතන ධර්ම කිව්වේ ඌ අනිත්‍යයි යෝග න්‍යාය හදන්න එපා. ඌගේ සමීකරණ හදන්න එපා. අදුවක් කියපන්. ඒ සමීකරණ එතෙන්ද අදාළයි. මම මේ දැන් දකින දේ මම දැන් මෙතෙන්ට අදාළයි. උන් ඉහාට යන්න දෙයක් නැහැ. ඒකෙදී අපිට වෙලා තියෙන පටලවිල්ල තමයි දේ නම් එහෙම තමයි. හැබැයි ඒක බලහින්න මමෙක් ඉන්නවා හිතක් තියෙනවා. ඒ හිතම තමයි දිගට යන්නේ කියලා. තදේ විතක් විඥාන සන්දාවති සංචරති අනඤ්ඤං කියලා මම දිහා බලහින්න මම ඉන්නවයි කියලා බලන්න. ඒක නැති වෙච්ච දවසේ ඔන්න වහකන්න. ඒක නැති වෙච්ච දවසේ පය වෙනවා. ඒක නැති වෙච්ච දවසේ උතුම සංඛාවකට කාංශාවකටපත් වෙනවා. මොකද මට උනේ. ඉතින් මං ඇඳ උඩ වාඩිලා ඉන්නවද කාමරයකදී ඉන්නේ
ඔක්කොම මතකුනේ නැත්තම් පිස්සු. සීමුර්ජා වෙලා. ඔළුව නරක් වෙලා. ඉතින් අපි නෑදෑයෝ කරන්නේ ඔන්න පිස්සු වට්ටන එක තමයි. ඉන්නවනම් කොහෙද ඉන්නේ කියලා දැනගන්න. මොකද නෑදෑයින්ට තැනක් ඉල්ලනවා අපේ හිතේ. අපේ චින්තනෙ. උයින් එක එක්කත් අපිට අදාළ නෑ. මේ ජීවිතේට ආවට පස්සේ හම්බෙච්ච පිස්සු රැලක් වගේ. ඔය එක එක්කත් නෑ ඊගාවට යන තැන. හැබැයි කොහෙ ගියත් ඔය ටිකම තමයි සංසාර. නිව්ව අල්ලගෙන නටන්න නැටිල්ල. ඒ නිසා අනිව්ව පිළිබඳව කියා දීම තමයි සංස්කෘතිය කියලා කියන්නේ. ඒව ගැන කියා දීම තමයි සભ્યත්වය කියලා කියන්නේ. ශිෂ්ටාචාරය කියන්නේ නොදකි. නොපතක්. නදෝමකින් ඕකන ශිෂ්ටාචාර. මොකද ඔය කිසිම තැනක නිවන නැහැ. ඒ නිසා මේ ලිංග නිමිති උද්දේශාකාර කියන එක හොඳට ස්ටඩි කරන්න. ඒක මේ පටික සම්පස්සේටත් අධිවචන සම්පස්සේටත් කියන දෙකට සම්බන්ධ කරලා කියන එක මහානිදාන සූත්‍රයේ බික්කු බෝධිගේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙනවා. කටුකුරුන්ගේ ඥානানন্দ ස්වාමීන්ගේ නිවනේ නිවීමෙත් තියෙනවා සිංහල සහ ඉංග්‍රීසි දෙපාර්ශ්වයේම. ඒ වගේම දීඝනිකායේ මහානිදාන සූත්‍රයේ බුද්ධ ජයන්ති පරිවර්තනයක් තියෙනවා. ඒ පොඩි පාඨාන්තර දෝෂ වගේක් තියෙනවා. මම මේ ගොඩක් පිටලා කතා කරන ඥානানন্দ ස්වාමීන් ඇති කර පදනම මත ඉඳගෙන ඒ නිසා භාවනාවේදී මේ තුනී තත්ත්වයට එනකොට අපේ හිත ඔන්නෝයි තෝන්තුවට එනවා. මේ එකාමයි බලාන ඉන්නේ කියන හල්පි කිව්වොත් ඒක සමතර කමඨාන සුද්ධ කළ දෙන්න පුළුවන්. නෑ ඒකත් වෙනස් වෙනවා කිව්වොත් විපස්සනාට කමඨාන සුද්ධ කළ දෙන්න පුළුවන්. ඉතින් මේ දෙකේදීම ඒ කෙනා රචනා කරන එකනා කොයි පැත්තද ගන්නෙ මේ ඔක්කොම සිද්ධ වෙනවා බලානින්නේ මම කියලා ගන්නවද ඔය බලානින දේ නෙවෙයි වෙනස් වෙන්නේ මමයි වෙනස් වෙන්නේ කියන එක ගන්නවද කියලා ගත්තොත් රචනයේ හොඳ ලස්සන නයිසර්ගික ලක්ෂණ වාක්‍යයක් වගේ කමඨාන් සුද්ධ කරන වාර්තා ඒක දිහා බලාගෙන ඉන්නවා උගදෙනෙක් ලියන්නේ මේ ඔක්කොම බලානින්නේ මම කියන අදහසේ ඒක දෝෂයක් වශයෙන් නෙවෙයි මම කියන්නේ මම කියන්නේ එහෙම ඉන්න කෙනාට මම නෑ කිව්වොත් ඒක ව්‍යාකරණ විරුද්ධ වෙනවා. සભ્યත්වයට විරුද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ කෙනාට බාධාවක් වෙනවා මේ. අන්නේම නොවේවා කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්නකින් අදහස් කරන්නේ. ඒක නිසා ලියනකොට හොඳට බලන්න මේ දේවල් වීම නිසා මමයට මොකද වෙලා තියෙන්නේ. මම අධිකට පවතිනවද නැත්නම් පැවතීම සඳහාද අපි මේ ධෛර්යය දෙන්න හදන්නේ එහෙම නැත්නම් මේ නැති මමෙක් අල්ලාගෙන ඒකට එක එක දේවල් ආරූඪ කරගෙන ලෝකයා පටලවා ගන්න හදන්නේ කියන එක මම හිතනවා කමටහන් සැර වැඩි ඇති මේ කියන කමටහන් වාර්තාවට සැර වැඩි ඇති නමුත් ඔය කල්යාණ පෙරමුණෙන් එන උගා ප්‍රශ්න ඔතන තියෙන නිසා මම හිතනවා මේ වගේ දෙයකට ටිකක් වෙලා ගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද අනික් කල්පනා කරන අයට මේක වාර්තාව ලියනකොටම මම මේ ලියන්නේ මේ බලානින් එක්කෙනෙක් ඉන්නවා එයා නිත්‍යයි සුඛයි සුබයි කියන මට්ටමේ ඉඳලා බාහිරේ වෙනස්කම් බලනවාද නැත්නම් බාහිරේ වෙනසක් නෑ වෙන්නේ මගේ වෙනස්කම් තමයි මමයා තමයි මේ දිය වෙලා යන්නේ ඒකෝත් මම මේක ඉක්මනට ලියන්න ඕනේ කියලා හිතේ ඉක්මනට මේ පුදන්න ඕනේ කියලා හිතේ මැරිච්ච මිනිහයි ඉදිච්ච බතයි ආයේ බලානින්න දෙයක් නෑනේ හැබැයි ඒක පිදුවේ නෑයි කියලා මොකක්වත් වෙන්නේ නෑ ලියාගත්තේ නෑයි කියලා මොකක්වත් වෙන්නේ මොකද මේ තුච්ච දේවල් රිද්ද දේවල් මේ ශූන්‍ය දේවල් මේ අනාත්ම දේවල් මේ අනුන්ටයිති දේවල් මේ මොකද ඒක උච්චන්න කරන ගතියක් එනවා ඒක යෝගාවචරයේ අප්‍රමාදයට වැටෙනවා ඒක හොඳයි අපි ඒක ඒ වෙලාවේ ලියලා තියාගෙන කතා කර ගන්නවා මොකද බණ භාවනා කරන කට්ටිය ලෝකේ ඉන්න නිසා මේ නැති අයට මේව වැඩක් නැහැ බණ භාවනා නැති අයට මේවාගේ හොත පහක වැඩක් නැහැ මොකද හේතුව ඒගොල්ලන්ට ඕනේ දේවල් තියෙනවා මම එක්ක ඉන්නවා මේ දේවල් මමත් එක්ක මගේ ඈත් එක්ක හදා බෙදා ගන්න දේවල්. ඉතින් ඒ නිසා එයාට හරි වැදගත් ඔක්කොල වෙනවා පොල්මක් කාරකම් හොරුමක් කාරකම් ඔක්කොම වැදගත්. ඒක කෙරුවට ඒ වගේදී වටිනාකමක් නැහැ. ඒ වගේදී වටිනාකමක් නැහැ භාවනා කරන. ඒ භාවනාවත් පරමාර්ථ වශයෙන් භාවනා කරනවා. ඒකත් මේ භාවනා ජීවිතේ පුරාටම අදාළ වෙන්නේ නැහැ. එක තැනකදී විතරයි අදාළ. ඉතින් අන්නේ තැනටද මම මේ ආමන්ත්‍රණය කරන්න කියලා මට සැකයි. නමුත් මම ප්‍රාර්ථනා කරන එක ආමන්ත්‍රණේ වේවා මේ පරාවර්තනේ වෙන තැන පරිවර්තනේ වෙන තැන මේ සිද්ධියද වෙනස් වෙන්නේ එතන සිද්ධිය කරන සිද්ධිය බලන මනුස්සයාගේ වෙනසක්ද කියන එක ජීර්ණය කරගන්න කියලා අපි යමු කමල් ඊගාවට. එහෙමයි සංස අවසරයි ඊළඟ වාර්තාව
ආනාපාන සතිය කාලය පැයකමාරයි පහසුවෙන් පරයන්කයේ හිඳ හුස්ම රැල්ල වෙත යොමා ඇතුළු වන හුස්ම පිටවන හුස්ම දෙස බලා සිටියෙමි. එහි දිගු බව හා කෙටි බව දැනිනි. සීතල හා උණුසුමද දැනිනි. යම් අවස්ථාවක වමතේ සහ දකුණු අතේ ඇඟිලි තද තෙරපුමක් හා පීඩනයක්ද දැනිනි. මෙයද බලා සිටින විට නැතිව යන අයුරුත් පැහැදිලිව දැකගත හැකි විය. වර එක හිස හා කඳ පහළට යන බවත් හා ඒ සැනෙන්ම සිතට ආවේ නින්දට සැරසෙන බවකි. හුස්ම සියුම්ම ඇති බවද වැටහුණි. හුස්ම කෙරෙහි අවධානය යොමු වූ විට නින්ද වළක්වාගත හැකි විය. වම් කකුලේ සියුම් වේදනාවක් දැනිනි. එය දෙස බලා සිටින විට එයද නැති වී ගියේය. සිතවිලිද එන යන බවක් දැනුනි. මෙසේ භාවනාවේ කාලය නිමවන තෙක් සිත දිහාද හුස්ම රැල්ල වෙතද ශරීරයේ වේදනා වෙතද සිතවිලි වෙතද විටින් විට බලා සිටීමට හැකිවිය. තෙරුවන් සරණයි. එම වාර්තාව එපමණයි. ඔව් එතකොට නාම ධර්ම රූප ධර්ම සම වේලා ප්‍රිය දේ අප්‍රිය දේ සම වේලා කුරුසු දේ සියුම් දේ සම වේලා මතුවෙන දේ සහ හොයා බලන දේ අතර සම වේලා දේවල් අතර තියෙන විෂමතාවය අඩු වෙන්න පටන් ගන්නවා. දේවල් ඔක්කොම දෙයක් නෑ කියන තැන. ඉතින් ඒ කියන්නේ ඒක හරි පාළු ගතියක්, උස්පේතු ගතියක්, මත ගෑවිච්ච ගතියක්, හේම වෙච්ච ගතියක් තමයි පේන්නේ. ඉතින් ඒක සුබ නිමිත්තක්ද අසුබ නිමිත්තක්ද කියලා කෙලෙසයි දෙයින් බැලුවොත් එකක්. ආතන්වාසික පැත්තෙන් බැලුවොත් එකක්. යෝගාවචරයේ අවස්ථාවේ මානසිකත්වයෙන් බැලුවොත් එකක්. ගොඩනෙක් එක කර්ම කම්මැලිකමක් නිදිමතක් එපා වීමක් කියලා පැත්තක දානවා. නමුත් බුදුජානනාංශ කියලා තියෙනවා ඒ බව දැනගෙන එහෙම වෙන්න දෙන්නේ නැතුව සමාන උද්‍යෝගයකින් මේක බලන්නේ. මොකක්ද යහද? තාම උද්‍යෝගිමත් දෙයදියත් මේ මත ගෑවිලා කම්මැලි වෙලා තියෙන එක ගැන මොකක්වත් නැති එක ගැන සමසිතින් බලන්න පුළුවන් නම් ඒක අතිමානුෂික වැඩක්. මනුස්සයන්ට කවදාවත් කරන්න බෑ. අනිත් හැමදාම කරන්නේ ඔය මොකක් හරි අල්ලගෙන තමගේ රුචි දේ ලැබෙනකම්ම භාවනා කරනවා. පොඩ්ඩක් හරි අරුචියක් සියුම් භාවයක් එනකොට භාවනා කාලදාලා දෙනවා නිදහස කණු කියලා. හැබැයි නිදහසට කාරණා එක චෛත්‍ය ලක්ෂණ පේනවා. ඉතින් අපි මේ නිදහසට කාරණා හෝ හෙලි කරන්න අවස්ථාවක් කියනවා. ඊයන්ඩකෝ හොඳයි නිදිමතක් දාවේ කොන් දෙකක් මට දාවේ පාවීමක් දාවේ පාළු ගතියක් දාවේ බයක් දාවේ කියලා හෙලි කරන්න. මොකද මේ හෙලි කිරීමෙන් අර කෙලෙසේ ගෙවියයි. ඒකට කවුන්සලින් කියලා කියනවා, ෆ්‍රී ඇසෝසියේෂන් කියලා කියනවා. පුළුවන් තරම් අර තමන්ගේ නොහැකියාව බැරිකම කියන්නේ. ඉතින් දොස්තර මහත්තයෙක් කරන්නේ ලෙඩට කතා කරන්න හදනවා ලෙඩේ ගැන. වැඩි වේලාවක් අහගෙන හිටියොත් ලෙඩ ඉවරයි. දැන් වෙලා තියෙන දොස්තරලට වෙලා නැහැ. නිසා දොස්තර ටෙක්නීෂියන් අර මැෂින් එකේ මේ මැෂින් එකෙන් දාගෙන නැහැ. ඒකට අර මානව ගතිය නැහැ රෝග නිర్ణයදී. එහෙම නැත්නම් කියන්නේ අනේ දොස්තර මහත්තයෙක් කතා කරුවොත් ඇති. ඒ දොස්තර මහත්තයා වතුර ටිකක් දුන්නත් හරිය පේනවා. කියන මොකක්වත් නෙවෙයි රෝග ලක්ෂණ කිය ඉන්න අරින්නෝ. ඒකට තියෙන මේව දෙයක් නෑ මේ දොස්තර කෙනෙක් හම්බෙලා කියන දෙයක් නෙවෙයි මේ ලෝකේ තියෙන දේවල්. මිනිස්සු ඉන්නවා ඊට වැඩි දුකෙන් ඉන්න. මට මේක ලොකුයි. දොස්තර මහත්තයාට වැඩගත් කෙනෙක් විදිහට එහෙමද? කියලා අහනවනේ ඒ කියන වාරයක් පාසල ඉඳී නැහැ. ඒ නිසා මේක ගහකට ගිහිල්ලා කියන්නේ. ගලකට ළඟට ගිහිල්ලා කියන්නේ ලෙඩ රෝග ටික. නැති වෙනවා. ඉතින් මේක යන්ත්‍රයකින්ද වෙන්නේ මේක මන්ත්‍රයකින්ද වෙන්නේ මේක මොකෙන්ද වෙන්නේ කියලා ඔය රොබර්ට් හර්බර්ට් කියන එක පරීක්ෂණ කරලා. එයා කියනවා මොනම දෙයක්වත් බලපෑමක් නැහැ. මේ කාට හරි හෙලි කිරීමෙන් ඕනම දෙයක් අඩු වෙනවා. එයා බැලුවේ ට්‍රාන්සෙන්ඩන්ටල් මෙඩිටේෂන් එකේ මන්ත්‍රෙත් එක්ක. එහෙම නැත්නම් කාර්මුණක් එක්ක. එහෙම නැත්නම් මොන කවුරු හරි සුබ සාන්ති කරන එක මොකක්වත්ම නෙවෙයි තියෙන්නේ. Taman දන්නවනම් මේක ඇතුළේ තියහන් දෙයක් එලිකිරියොත් හොඳයි කියලා මිනිස්සයා රිලැක්සේෂන් රෙස්පොන්ස් කියලා concept එකක් ගෙනවා. ඒක ලෝකෙ මිලියන 4ක් පොත් විකුණුවා
ලෙඩේ සනීපෙන්නේ Taman තුලින්. අපි මේ බෙහෙත් වලටයි දොස්තරටයි සමීප ප්‍රතිකර්ම වලට කරනකොට කරන්නේ ලෙඩේ බෙදා හදන්න. ඒක දෙන්නේ ඔහොම ලෙඩ නැති කවුරක්වත් නැහැනේ. ඕකෙකින් කියා ලෙඩට මැරිලා ඉන්න ගියොත් මැරෙනවා. මං කියන්නේ ලෙඩට ඇරෙන්න නැතුව හිටියොත් සදාකාලික වෙනවයි කියලා. නමුත් මේ ඉන්න ටිකේ යහපත් දරක් කරගන්න. ඒක නිසා නිජමතාවද නිජමත ජයගත්තද මූල කර්මත්තානේ හිටියද මනාපද අමනාපද හරිද වැරදිද ආදී මේ අෂ්ටලෝක ධර්මයේ මතුවෙන දේවල් දිහා ඇස්සත්තේ අන්ධෙක් වගේ බලාගෙන ඉන්න ලකුණු ටිකක් තමයි මේ වාර්තාවේ පේන්නේ. ඔක තව ඉතිරි පැතිරි යන විදියට කරන්න ඉතිරි පැතිරි යන විදියට ලියන්න එතකොට කෙටි වේලාවකදී භාවනා සිද්ධ වෙන්න පටන් ගනි තමන්ගේ රචනයේ කෙටි වේ. අපි යමු ඊගායට. එහෙමයි සංස ඊළඟ වාර්තාව කාලය පැයකමාරයි පරයන්කය මූලික කමඨහන ආනාපානයයි. අද දින භාවනාවට වාඩි වෙන විට මම අද දින භාවනාවට වාඩි වෙන විට මම මල් පැල මුල් පැය කියන එක වෙන්නේ සම්මාස මුල් පැය එකමාර කලින් නැගිට්ටේ නැතයි අදිෂ්ඨාන කරගත්තේ කොවිඩ් ආසාදිතව රිදුම් දෙන කාය සමග වාඩි වූ නිසාය. මෙය භාවනාව දියුණු කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් කර ගැනීමට ඇති කැමැත්ත නිසාය. මෙය අපහසු නොවී කය වාඩි වී ඇති අයුරුත් දෙපා නැමී ත්‍රිකෝණාකාර ලෙස ශරීරයේ බර දරා සිටින අයුරුත් හිතට යොමු විය. හුස්ම සැහැල්ලු වී කය පමණක් දැනෙන විට සහ ආනාපානයේ නොදැනෙන විට ඉබේම කයේ විවිධ වේදනා අරමුණු විය. එම වේදනා එකවරකට ප්‍රමුඛ වන්නේ එකකි. එය නැත්තටම නැති වී යනතෙක් බලා සිටින අතර හුස්මේ ස්වභාවය කුමක් වැනිදැයි විමසුවෙමි. හුස්ම සැහැල්ලුයි. කයත් සැහැල්ලුයි. වේදනා පමණක් ඊතලමෙන් පැමිණ ශරීරයේ පසාරු කරගෙන යයි. කැස්ස ඇතිවියගෙන එන්නට ශරීරයේ සෝදානම් වෙද්දී හුස්ම වේගවත් වෙයි. නැවත නොදැනී යයි. එක වේදනාවක් දෙස ඉවර වෙනකම් බලාගෙන ඉන්නට බැරිවන්නේ ඊට වඩා වේදනාවක් වෙන තැනකින් ඇති වී ප්‍රමුඛ වන නිසාය. එය දෙස උපේක්ෂාවෙන් බලා ඉඳිද්දී එක අවස්ථාවක සම්පූර්ණයෙන්ම වාගේ කිසිම වේදනාවක් නොදැනෙන කාල පරාසයක හිත නතර විය. එය ඊතා ප්‍රසන්නයි. ටික වේලාවකින් මේ ප්‍රසන්න බව බිඳී වේලාව බලන්නට හිත කලබල කරයි. මේ මායя බව හඳුනාගෙන නැවත විවිධ ඇතිවීම නැතිවීම දෙස උවමනාවෙන් බලා ඉඳිද්දී සීනුව නාද විය. තවත් විනාඩි කිහිපයක් වාඩි වී සිට තුනුරුවනට ජීවිතයේ පූජා කොට පරයන්කෙන් නැගී සිටියෙමි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තා. අතර කොවිඩ් වගේ රෝගයක් ඇති වෙන්නේ ශරීරයට විවේකී අවශ්‍ය වෙච්ච විශේෂයෙන්ම සේම රෝග තියෙද්දි වැඩ කරන්න හොඳ නැහැ. සේම රෝග තියෙද්දි සෙම යට කරලා වැඩ කෙරුවොත් ශරීරය කොතරින් හරි කන්න යනවා. ඒ වෙලාවට උඩුබැලිය අතර විවේක වෙන්න. ඉතින් විවේකයේ තමයි ඔය භාවනා කරනකොට සිද්ධ වෙන්නේ. ඒකට සාමාන්‍ය වෙන්න පැයක් ඉන්න කරන්න පැය කමාරක් හරි ඉන්න පුළුවන් ඇඟ පුරාම වේදනයි. නමුත් ඇවිදිලා වැඩ කරන්න ගියොත් ඊට වැඩි අමාරු වෙන නිසා මේ ඉන්න ඉරියව්වේ නිකන් හේම වෙනවා වගේ, තැව් ගැහෙනවා වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා සෙම රෝග වලට විවේක ගන්න එක හරි වටිනවා. ඒ වගේම ආහාර වුණත් ප්‍රණීත ආහාර ගන්න. කටුක ආහාර ගන්න එපා. ඇඟට පොඩ්ඩක් විවේක වෙන්න දෙන්න. දැන් වෙලා තියෙන්නේ මොකද? පැන්ඩෝල් ගහලා වැඩ කරනවා. එහෙම නැත්නම් බෙහෙත් ගහලා වැඩ කරනවා. ඒකට ශරීරයට විවේකේ ලැබෙන්නේ නැහැ. මොකද අපි කඹරන ජීවිතේ ගත කරන්නේ අපිට ඕන වෙනකොට විවේකයක් ගන්න බෑද? ඉස්සර කොවියට ඔහොම දෙයක් තිබුණේ නැහැ. උන් මරන උගුතිය ගන්න. දැන් නැහැ. දැන් බෙහෙත් ගහලා වැඩ කරන එක අපි හිතන වෛද්‍ය ශාස්ත්‍රය කියලා ඕක. ඕක මේ දඬු කන්දේ ගහිල්ලක්. ඕක තියෙන්නේ අපාය රෝගයක්. ඉතින් ලෙඩක් වුණාට පස්සේ ඒක අවස්ථාව කරගන්න ලෙඩට ඉස්සෙල්ලා තීන්දුව කරන්න කියන බුදුහාමුදුරෝ මේ ලෙඩේ આવොත් මැරලෑන් ඉඳී තියෙනවා දැන් කරගන්න බැරි නිසා වෙනදට වෙඩි පොඩ්ඩක් පරිපූර්ණ භාවනා. ඉතින් සනිපුණාට පස්සේ මේ කමාර කට්ටිය දැන් ලෙඩ සනිපින නිසා විය ගන්න. නෑ විවේක ගන්න එපා. අර ලෙඩ වෙච්ච වෙලාවේදී මට ඇති වෙන්න භාවනා කරගන්න බැරිුණයි කියලා ඒකත් එක්කල්ලා භාවනා කරා. කුසීතයා
ඔය දෙකම අල්ලගෙන ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා අපේ මොනවාරි වෙයි කියලා කිල බුදිය ගන්න. ලෙඩ නැගිටට පස්සේ කියන දැන් තාම සනීපෙගෙන ඉන්නවනේ මොකක්වත් කරන්න හොඳ නැහැ කියලා බුදිය ගන්න. ඇත්ත තමයි ගස් නගින්න එපා, රේස් දුවන්න යන්න එපා. භාවනා කරන්න ඕනේ. පුදුමාකාර විශ්වලාගත සුභාශිංසනයක් තමයි ලෙඩ වෙනවා කියන්නේ. ඉතින් ඒක දන්නේ නැති වුණොත් අපි එක්ක හරියට වද දෙනවා. එහෙම නැත්නම් මේ කට්ටියට ලෙඩ උණයි කියලා ගෝස හදාගෙන මේ බුබ්බඩ වෙනවා. මේ තමන්ජාමරු ඉන්න කාලේ මේ දවල් දාහන ගත්තට පස්සේ බෝඩ් එකක් දාන පාළු පුතා. මදක් අසනීපේනි විවේක ගන්නු ලැබෙයි. ඉතින් කවුරක්වත් එන්නේ කෑවට පස්සේ එන්නේ කෑපත රෝගේ අසනීපෙත් තමයි. පණ්ඩිත ස්වාමීන්ගේ ඔක්කොම බලනවා දානෙත්තර ගන්නවා ගුරුගේ. මුටියට යන ගමන් බෝඩ් එකක් කියනවා ආනායුදේ කියලා. විවේක ගන්නු ලැබෙයි. ඒක බුදුරජාණන් වහන්සේත් කරා ජංගා විහරණේ කියලා අහතිය මනසණ්ඩයකට ගිහිල්ලා විවේක වෙනවා. ඒ විවේකේ කියනවා ගෑනු කෙනෙක් නාලා ඉෂ වේලෙනකන් අවුවේ ඉන්න තරම් වගේ විවේක වෙන්න කියන. ඒක මේ බුබ්බඩකමක්වත් ඒකටත් බුදුරජාණන්සේ එහෙම දානෙන් පස්සේ විවේක ගන්නවා කියලා නිකණ්ඨනාථ පුත්තලා කියනවා මහා සමණයත් කාලපු තියෙනවා. මහා සමණයගේ ගෝලියෝ සේරම කාලපු තියෙනවා. ඉතින් ඒ නිසා සමහරු ඒක හරියට තේරුම් ගන්න නැතුව ඒ අර විශ්‍රාමයක් අවශ්‍යයි බත් ටික හැකපෙත්තා. අපේ අම්මා කියන්නේ බත් ටික හරහා වැටෙනකන් හිටපන්. මේ කනකොට මේ ගලනාලේ දිගේ ගලද්දිම උදැල්ල අත කරලා. එහෙම කරන්න එපා. ඔය ගිහලා ආමාශයට යනවා කියලා හරහා වැටෙනවනේ. හරහා වැටෙනකන් හිටපන්. එහෙම නැත්නම් සංස්කෘත ශ්ලෝකයක තියෙනවා කාපු ගමන් දුවන්න ගත්තොත් මාර්යා ඊට වැඩි වේගකින් එනවා. කාලා බුදියන්නත් එපයි කියලා. එතකොට ඇඟතර වෙනවා. කාලා සක්මනක් කරා. එහෙම නැත්නම් මේකේ පරියන්කයක් ගන්න. ඒ නිසා මේ වෙච්ච කොරෝනාව පිළිබඳව ලෝකේ අඳෝනානගත. එහෙම නැත්නම් මේ පරිසර දූෂණය පිළිබඳව ලෝකේ අඳෝනානගත. එතන මේ තරම් තරුණ පිරිසක් මේ නරක ඇබ්බැහි වලට අඳෝනානගද්දී ඒ සම්මන්ත්‍රණයට ගියාට පස්සේ මම කියන්නේ මට හරිම සන්තෝෂයි. අඩු ගානේ දැන් මේ තුනටම උත්තරේ සතිය කියලාවත් තේරුම් ගන්න තියෙනවා. මේ කරුණාවට මේ කොරෝනා වලට තියෙන හොඳම බේද තමයි තමන් ප්‍රතිශක්තියක් ඇති කර ගන්න ඕනේ. තමන්ට කරුණා කර ගන්න ඕනේ. ඉන්ජෙක්ෂන් වලට කරුණා කරන්න යන්න එපා. දොස්තරලට කරුණා කරන්න යන්න එපා. ඒගොල්ලොන්ට තියෙන මහ පුදුමාකාර බයක්. ඒ වගේම පරිසර දූෂණය කරන්න තියෙන්නේ තමන් විවේක වෙයි. ඒකෙන් පරිසරය හැදෙනවා. ඒ වගේම කාට හරි බේත් නරක කුඩු ගහන්න නැතුව ඉන්න ඕන නම් කරන්න තියෙන්නේ හිත විශ්‍රාම වෙන්න ඕනේ. දැන් ඔක්කොටම තේරිලා තියෙනවා. ඔගේ මොනම දෙයකටවත් උත්තරයක් නැති දෙයකට උත්තරේ ඔකයි. ඉතින් මට හිතුණා ඒක හරි වටිනා දෙයක් මගේ ජීවිතය අවුරුදු 40ක් බලන් හිටපු එකක්. ඒ නිසා කොරෝනා ඇවිල්ලා පැයක් වුණාට එකමාරක් වාඩිුණා කියන එක හොඳ ලකුණක්. ඒකේ මේක කාටවත් බෙදලා දෙනවා. උග දෙයක් ගත්තා ඔය කැස්ට් එක ඒකනේ එනකොට ඉන්නවා දැන් නියුමෝනියා වෙන්නේ. දැන් මැරෙන්න හදන්නේ නැහැ එහෙම කන්නේ නෙවෙයි. හොඳට බලන්න. වෙනදට වැඩි වේලාවක් අරමුණේ ඉන්නත් පුළුවන්. වෙනට වැඩි වේලාවක් අත්න්නේ ඉරියව්වේ ඉන්න පුළුවන්. මේ බොහොම සුන්දර රචනයක් විදිහට ශාසනය ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද අපේ බුදුහාමුදුරුවෝ එහෙම කෙනෙක් දුක්ඛ සත්‍ය ඉස්සරහින් තිබ්බ උතුමන් වහන්සේ. අනිකොල්ල වගේ මේ ස්වර්ගයේ හරි දෙඤ්ඤාන් සප කියන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තවසරයක් කොරෝනා හැදේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යම් ඊගා ප්‍රශ්න. එහෙමයි ස්වාමීනාස අවසාන ලිඛිත වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පරයන්ක භාවනාවේ අත්දැකීම්. පහසුවෙන් ඉඳගෙන සතිමත්ව සිටින විට අසල නිවසෙන් නැගෙන සියුම් කන පීරාන්නා බඳු වූ ශබ්දයකට සිත යොමු විය. සිතේ නැගුණු අප්‍රසාදය නිසා නැගිට ගොස් ජනේලය වසා දමා නැවත ඉඳ ගතිමි. සිතේ ඇති ද්වේෂ මුසු අප්‍රසාදය නිසාදෝ එයින් වූයේ වඩා තියුණු වූ එම හඬටම සිත යොමු වීමයි. වෙනත් කාමරයකට යාමට සිතුනද මේ බාධකය හරහා යා යුතුයයි අදහසින් සතිමත්ව හඬෙහි ස්වභාවය නිරීක්ෂණය කළෙමි. එය යම් විදුලි උපකරණයකින් නැගෙන්නාක් බවද කෙටි කාල පරාසයක
නිහඬ වෙමින් නැවත නැවත ශබ්දය නිකුත් කරන බවද වැටහුණි. නිහඬව පවතින කාලසීමාවට සතිමත් වීමට උත්සාහ කරන විට සිතේ පැවති ප්‍රසාදය දුරු වී විශාල සහනයක් සිතට ඇති කළේය. පසුව අමිහිරි හඬේත් නිහඬේ හඬේත් ඇතිවීම නැතිවීම බලමින් මෙසේ සිටිනා විට පැයක කාලයක් ගත වී තිබුණි. ඕනෑම බාධකයක් සතිමත් බව වැඩීමට සාධකයක් කරගත හැකි බව පහදා දුන් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ පතමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඇමරිකාවේ CIA සංවිධානයට හම්බුනොත් සතුරුපාක්ෂික ඔත්තුකාරේ මරන්නේ බය කරනවා. බය කල්ලිවල නිදි කරන් දැරලා අතපය බැඳලා කනගාව සියුම් වාත ධාරාවක් යනවා. ඒක හැරිය හිරිවට්ටන සුළු. ධර්මංශයට මේ කොච්චර වදයක් වෙනවද කියනවනම් හිතින් මැරලා. බලනකොට වෙලා නැහැ ශරීරේ කිසිම තුවාලයක්. දැන් සිවුම් වාත ධාරාවක් කන ගාව හරි නාය ගාව හරි යම් පොඩි මේ සීලයින් බටයක් වගේ එකක් යන්න යනවා. ධර්මංශයට කොහොමඩක්වත් පිළිගන්න. දැන් ඉන්නේ හතුරු කඳවුරක වදන්නවා භයානක අනතුරක් කරනවා මරයි කියලා දන්නවා. ඉතින් හුලං වදේක විතරයි. කිසිම රෝග ලක්ෂණයක් පේන්නේ නැහැ. කිසිම තුවාලයක් පේන්නත් නැහැ. බයටම ඒ තව ඉන්නවා කාන්තාරේ සතෙක්. ඒ සතට ඇස් දෙක නැහැ. මීයෙක්ම තමයි. නිකන් සාමාන්‍ය ඔය කම්පියුටර් එකේ මවුස් වගේ. ඒ සතා කරන්නේ මේ පොළවේ යටමයි ජීවත් වෙන්නේ. උඩට එන්නේ උගේ හරියටම ආහාර වේල දැකපු ගමන්. ඉතින් ඒ නිසා උට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මනුස්සයා මනුස්සාතට ගත්තොත් අතෝடு මැරලා. ඒ තරම ලැජ්ජාශීලී සතෙක්. ඒ නිසා සතා ෆොටෝ එකක් ගන්නදී අතර ගත්තොත් තු මැරලා. ඉතින් ඒ වගේ අපි මැරෙන්නේ රස විශ්ෙන්වත්, නයි විශ්ෙන්වත් කරන්ට් එකකින් නෙවෙයි, බයටම තමයි මැරෙන්නේ. ඉතින් කරන්ට් එක දැන් මට කරන්ට් එක දෙසයක් විතර වැටලා තියෙනවා මැරෙන්නේ නැති එක විතරයි. උතුම බයයි මම තාමත් කරන්ට් එක. මම දැකලා තියෙනවා අපේම බැච් එකේ හිටියවලු 230 කරන්ට් එක අතගාලා වැඩ කරන්න පුළුවන්. උගෙන මැරෙන්නේ නැහැ මචං මොකුත් වෙන්නේ නැහැ. ඔක අතගාලා බලපන්. ඇෂම පහලේ කුටිය ගාව මේ මෝටරයක් වැඩ කරද්දි කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් ලයිව් වයර් එක තියෙන්නේ ඉන්සුලේට් කරපු අඳුරක දාලා මේ දෙක කලවම් කරන්න. ඒක මට කරතේ. මොකද කරනකොට අතර තිබ්බා ලයිව් වයර්. බය වෙන්න එපා ස්වාමීන් මම කොහොමද සිල්ලන්නේ වෙයි. මම මානුත් එක පරිශන කරාට කමන්නේ ඔක් කරන්න එපා. වෙන කෙනෙක් බය වෙනවා. මේ බලන්නකො තිබ්බට මොකුත් වෙන්නේ නැහැ. සර්පෙක් කාට මොකක්වත්ම වෙන්නේ නැහැ. බයට මැරෙනවා. ඉතින් එන්ෂා කියන සර්පෙක් කෑවනේ එක්ක එතන මිදගෙන ඒ ලේ දුවන්න නැති වෙනතර පට්ටක් දාලා හිටපන්. නැත්තම් දුවගෙන ගිහිල්ලා කෙනෙකුට කියපන් කියපු තැනම කලන්ත හැදලා වැඩ. කවුරුහරි දැකපු තැන කලන්ත හැදලා වැඩ. ඉතින් නිකන් දුවන්න. ඒ නිසා මෙතන තියෙන මහා විකාර දෙයක් මේකේ හම්බු කරන જાතියක් තමයි ලෝකේ ඉන්නේ. සර්වජන් වහන්සේ අපිට කියන්නේ ආරණ්‍යගත වේයන්, උක්කමූලගත වේයන්, ශූන්‍යාකාරගත වේයන්, එන්නේ ගොම්මන් කොරියම් බැවිදිනකොට බුලක් කියලා හිටලා සල්පෙක් පෑගුවොත් එක ගැහුවොත් උතර මැරෙයි. එච්චරයි. උඹට ආයේ ගෙදෙට්ට කියන්නවක්වත් මේ 119 ගහන්න දෙයක් නැහැ. තියෙනවා නම් ආරණ්‍ය වාසී සංඝයක් නෙවෙයි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආරණ්‍ය වල සෞඛ්‍ය සංරක්ෂණ විධි තියෙනවා, ඉන්ෂුරන්ස් තියෙනවා, බෙල් හයි කරනවා. මේ මැරෙයි. මේ ගියන්න තේරෙන්නේ නැහැ. ගියන්න තේරෙන්නේ නැහැ. මේක ඒගොල්ලෝ කරන්නේ අර ගෙදර තියෙන බයට මේ වගේ අල්ලන. ඒක නිසා ඕන දෙයක් වෙන්න අරින්න ඒ අද්දේ උනත් මේ තාම ගොරෝසු සද්ද කවදාවත් බාධා කරන්නේ. බාධා කරන්නේ පුංචි සද්දයක්. මම හය කුටියට පැවිදිච්ච ගමන් ගිහිල්ලා රෑ ඉඳලා නැහැ. ඒ වගේ තනියම ඉඳලා නැහැ. ඒ කියන්නේ පේන දෙයක් කන්නේ කුටියකුත් නැහනේ. ඉතින් ඉන්නකොට දෙන්නේ කුතු ගාලා කතා කරනවා. ඉතින් පුළුවන් තරම් දජග්ග සූත්‍රය කිව්වා. ඉතින් ගියාම මේ ජීවන සූත්‍ර ටික මොනම ඔක්කොම කියවා. මොන පිස්සුද අරුන් දෙන්න දිගටම කතා කරනවා. මගේ අය මයිල් ඉස්මයිල් වෙලා තියෙන්නේ. හිටිය දැන් දන්නවා මේක කොහොමඩක්වත් කරන්න බෑ කියලා මේ ඉන්න තැනම තියෙද්දි ටෝච් එක පත්තු කරා. දැන් මං හිතුවා මේක නතර වෙයි කියලා. නතර වෙන්නේ නැහැ. පස්සේ දැන් ඇඟ හීතල වෙනවා.
ටෝච් එක ජනෙලෙන් එළියට ගියා. ඊපස්සේ පොඩ්ඩකට නතරුණා මම වැඩේ හරි මුන්දෙන මාව මරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මං ඉන්න බව දැනගත්තා ගියා වෙන්න. ටික වේලාවක් ඉඳගෙන ඉන්නකොට පොඩ්ඩක් එහා පැත්තේ ආයෙ කුසුකුසු ගන්න. ඊට පස්සේ දැන් මට පොඩ්ඩක් කරපනාවින්ද මම කරුද හිමීට ගිහිල්ලා ඉස්සරහ දොර ඇරියා. දොර ඇරලා තාම ඇතුලේ. ඉතින් දොරෙන් එළියට ගැහුවා ටෝච් එක. අර ඈතින් ඇහෙන සද්දේ තාමත් ඇහෙනවා. මීට වටලා බලනකොට බස් එකකුයි බැස්සියකුයි දෙන්න ලව් කරනවා. ඒ ගහක් කඩාන වැටුණා. ඒකේ බස් පැටවුත් වැටුණා. ඉතින් මට හිතුණා මං අර නිකමඩවත් හතේ කුටි දුවගෙන ගිහලා ඒ ආම්තු නැගිට්ටෙව්වා. නැත්තම් හතරේ කුටියට ගිහලා නැති නැගිට්ටෙව්වා. මුළු අරණියම නැගිටිනවා. මේ අලුතෙන් පැවිදිලා ආපු ආම්තු කෙනෙක් තනියම කුටියක ඉන්නකොට දෙන්නේ කැවිලා මරන්නේ. ඒ දෙන කුමන්ත්‍රණ කරනවා. ඉතින් ඒ ඔක්කොම කරලත් මගේ තාම හිරි වෙලා. තාම තියෙන්නේ මේ ස්ථාවර කරගත්තේ නැති තත්ත්වයක්. ඉතින් හැබැයි අර ඇතුළේම කතාවක් නේද යන්නේ මම්මයි කියුවේ මම්මයි ටෝච් කියුවේ මම්මයි බාරුනේ මම්මයි නැගිටලා බැලුවේ බලන්න මම විශාල ඊතර ඉන්නවද yellow eye කියන ලොකුම බක්සා. ඊතර මෙහා පැත්තේ වගුර මෝ ඒකෙමයි ජීවත් වෙන්නේ විශාල ගහක් තිබුණා හිතා ගන්න බෑ උ හදන මේ පූඩුවේ සයිස් එක. විශාල සයිස් එක. රිලව් ගිහලා අවුස්සනවා ඒක. ඒ බක්ස පැටියා පැටල මැරලා හිටියා ඒක සාමාන්‍ය මේ පුස්නාඹු ගෙඩියක් විතරයි. හිතා ගන්න බෑ පිටරකින් අපි කියන්නේ. උන් ඇදලා දානවා මේ බස් ඇදලා දානවා රිලව්ට අහුවෙච්චාම. ඉතින් රෑ මේ කතා කරනවා. ඒ වගේ සද්දයක් ආවම පුදුමාකාර බයක් එනවා. ඒ වගේම ඔය මේ විස්තර කරලා තියෙන විදිහට කුංචි සද්දයක්. ඒක කරදර කරන්න පටන් අරගත්තොත් මේ මහා සද්ද ප්‍රශ්නයක් නෑ. ඒ කුංචි සද්දයක් ආවට පස්සේ අපි ඒකටම දඟලලා ඒක ව්‍යාප්ත නැති වෙන්න පුළුවන් හිතේ විකාරයක් වෙන්න පුළුවන්. නටන නැටිල්ල බලපුවාම මනෝභුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝ. මනසමයි පූර්වංග වෙලා තියෙන මනසයි ශ්‍රේෂ්ඨය බනෝට කියන මනෝමය දෙයක්. ඒකට මුණ දෙන්නේ නැති එක තමයි ආගම ධර්මය කියන්නේ. දෙයයන් ආශ්‍රයට බාර දෙනවා පූජාවල් දෙනවා මල් වට්ටි පූජා කරනවා මුකුත් නෑ උන්නකට මුණ දීපන් එක්ක මැරෙයි. එතෙන් දැනගන්න. ඒව 1 2 වෙන්නේ නිසා ඒව ඉතිහාසෙට ගිහිල්ලා නැහැ. ඒව සාහිත්‍යයට යන්නේ නැහැ. මොකද අරව බයිබිලි ජීවත් වෙන උන්ගේ සාහිත්‍යනේ ලෝකේ තියෙන්නේ. එක සැරේ වෙච්ච එකනා කියන දේ කවුරුත් දන්නෙත් නැහැ. එක සැරේ බලන්න. නිසා මැරෙනවා නම් වීර්යවන්ත එක සැරේ මැරෙන්නේ. බයිගුල්ල දහස්වර මැරෙනවා. උන්ගේ පූජා විදි ටික තමයි ආගම කියන්නේ. මැරෙන්න බයේ උන්ට තියෙන පූජා විදි. ඒක වුණා සතියෙන් කරනවා නම් පූජාවක් කරනකොට ප්‍රශ්නයක් නැහැ. ඕනම පූජාවක් සතියෙන් කරන්න. ඒතකොට හැබැයි උත්තර ගෝසාවක් නැහැ. ඉතින් එහෙම නැතුව බුද්ධ ආගමෙන් කවදා මේ දේට කෙලිම මූණ දෙන ගතිය වෙනුවට මේ වටවලල්ල ගිහිල්ලා යන්තර මන්තර මතුරු කරන දේවල් ආවද කියනවනම් මට හිතෙනවා පැහැදිලිවම මහා භාරතී පොත කියවනම් හින්දු සාහිත්‍යයේ කොහොමද ඒගොල්ලෝ යෝගා මේ ධ්‍යාන යෝග වෙනුවට භක්ති යෝගයට ගියේ කියන එක හේතු කාරණා සහිතව ඒගොල්ලෝ කියලා දෙනවා. ඒ කියන්නේ සද්ධාවෙන් ඵලයන් ප්‍රඥාව පැත්තකදී ප්‍රඥා කරදර. ඒ නිසා මූණ දෙන එකයි කරන්න තියෙන්නේ. මූණ දෙන්න මූණ දුන්න බණ්ඩෝ යකාවේ කියන තරම්ම කළු පාට නැහැ කියලා සුත්තෙක් කියනවා. යක්කු කියලා જાතියක් ඉන්නවා. හැබැයි ඔය හිතෙන් තරම් කළු පාටයි ඇත්තක රතු පාටයි දත් කෙල එළියට ඇවිල්ලා නැහැ. මේ ලංකාවේ වෙඩි එක්ක ජරජන හිටපු જાතියට යක්ෂ જાතිය කියලා තමයි කියන්නේ. අපි යක්ෂ જાතිය තමයි. අපි දත් නැහැ එළියට ඇවිල්ලා. අපිට කළු පාටම හැබැයි බව කියන තරම් කිලින් මයිල් හිටපු කළු පාටක් නැහැ. නිසා ඔය යකාවේ වාර කළු පාට නැහැ. ඉතින් මේකෙදි මේ වාක්‍ය කිව්වේ නැත්තම් හොඳයි. ඒ වුණාට මම කියනවා මේවා පිළිබඳව කාන්තා පක්ෂයේ බලන හැටි පුරුෂ පක්ෂයේ බලන හැටි වෙනස්. හැබැයි මම දන්නවා ස්ත්‍රීලිංග තියෙන පුරුෂයොත් ඉන්නවා. නැත්නම් ඒක ගෑනු නැකතින් ඉපදිච්ච එකක්. ඒ වගේම පිරිමි නැකතින් ඉපදිච්ච ස්ත්‍රියෙක් ඉන්නවා. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. මේකට බය වෙන එක තොඳොල් ගතියක් කරගෙන මේකට බය වෙන එක සාහිත්‍යයක් කරන ජීවත් වෙන මිනිස්සු තමයි අපි නෑයෝ කියලා කියන්නේ. යාළුවෝ කියලා කියන්නේ. අනේ නැති තරමට හොඳයි. ඔය සද්දෙත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඕව ගැන මේ තොවිල් කරන කට්ටියත් එක්ක ජීවත් වෙනවට වැඩි. නැද්ද මං අහන්නේ කම.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි තොපියෝ ලංකාවේ ඉන්නේ නැතුව යන්නේ. එහෙමයි. මොයි මේ විකාර නැහැ. තමන් ඕනනම් තමන් ගියක් හදාගත්ත වැඩ කරගත්ත ගියා. හරි ඇවිල්ලා මෙහා බලන්නයි යා බලන්නයි ඔත්තු බලන්නයි කියලා කියන්නේ. මොකෙක්වත් නැහැ. හැබැයි ලංකාවේ උන් එහෙ ගිහිල්ලත් ඔය පාහර ගතිය කරනවා. නැද්ද මං ආන්නේ? ඒකත් එහෙමයි ස්වාමීන් වහන්සේ. බල දැනගල්ලා මං ඔය එන්නේ නිකම්ම නිකන් තොත්තු දීලා යන්න නෙවෙයි ඔත්තු බලන්නයි මං එන්නේ. මේක රොක්කම්ටන් එනවා. ආව මේ හිතියත් එකයි ඒ හිතියත් එකයි ඒක නා. ඉතින් ඒ නිසා අපි වැඩේට මුණ දෙමු. හැම වෙලාවෙම මුණ දෙන්න වෙන්නේ නැහැ. අනික් වෙලාවේ ඔය වාලවට්ටම් කරන කට්ටියට කරගෙන යන්න කියන්නේ. හැබැයි මේ මාව පටලවා ගන්න එපා ඉන්නේ. ඕගොල්ලන්ගේ වැඩක් කරගෙන යන්න. ඔය කරන ඕනම දෙයක් සතියෙන් කරන්න. අවශ්‍ය වෙන්නේ දෙයට මුණ දෙන එකයි. මුණ දෙය බැලුවට පස්සේ ඔය යකාව කියන තරම් කළු පාට නැහැ. දැන් පැවිද්ද වුණත් මං පැවිදෙන්න ඉස්සෙල්ලා හිතපු තරම් දෙයක් මේකේ නැහැ. පයි වෙන්න දෙයක්වත් නැහැ. ඒ වගේම මේකේ දෙයක්වත් නැහැ. ඒක දැන් මට කියන්න පුළුවන් වෙන්නේ මහානකහ වුරුදු 20ක් කෙරුවට පස්සේ. ඒ නිසා Tamante වෙන්න තියෙන දේ වෙනවා. ඒකට සූදානම් වෙන්න පූර්ව නිගමනයකින් තොරව. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ නිසරණ වනේ. ඔය කියන්නේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ මට කතා කළා අර ධම්මපද පටිගත කිරීම සම්බන්ධව. ස්වාමීන් වහන්සේගේ හිතට ටිකක් මදි වගේ ඒක හරියට කෙරුණත් දන්නේ නැහැ කියන අදහසක් තියෙනවා. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා නැවත ඒක මන් ලවා අස්සවන්න වගේ ඊළඟට අඩුපාඩුවක් නැවත කැමති. ඒ වුණාට මම ශේහාන්න දුන්නා මම දැක්කා සමහර තැන්වල මේ වචන එක්ක උච්චාරණ වෙලා පිළිසුතුමදි ඒ නැත්තම් නිකන් අහගෙන වැරදි උච්චාරණයක් වෙලා තියෙන කියලා කිව්වා හදන්නත් පුළුවන්. මම BBS එකට කිව්වා දැන් රෙකෝඩින් ඉවරයි කියලා. ඒගොල්ලෝටත් මම කිව්වා අපිට සංස්කරණය නොකරලාද මේ CD එකම එවන්න පුළුවන් කියලා. ඊට පස්සේ නෑ සාංශ මේ කිව්ව හදලා එවන්න කියලා. ඒකට ලොකු ස්වාමීන් වහන්සේගේ ඇත්තටම ශේහාන් වගේ කෙනෙක් නැත්තම් 13 කුටි හාමුදුරුවෝ වගේ කෙනෙක් එහෙම නැත්තම් ධම්මගුත්ත වගේ කෙනෙක් ලොකු සංසිකාවේ හිටියොත් දැන් මගේ සතිපට්ඨාන සූත්‍ර වල කරන්නේ ඒ අවශ්‍ය කරක කැල්ල ආයෙ සත්‍යයනා කරලා හුඟක් කරන්න වෙන්නේ නැහැ 10ක් විතර හදන්න පුළුවන් ඒක ලොකු සංසිකට අදාළ නැහැ ඒ නිසා ලොකු සංසිකට ඒකට ස්ටුඩියෝ එකට යන්න ඕනේ නැහැ අපිට මේ කැල්ල හොඳ නැත්තම් ඒ ආයෙසරයක් ඒක මකලා ආයෙ කිය හැබැයි ඒක ලොකු සංසිකට ගොඩාක් කරලා තිබුණා මම දැක්ක වැරදුනාට පස්සේ ආයෙ මුලින්ද තියෙන ඒක තමයි වැරදි කියලා කපන්න එහෙමයි. ඉතින් ඒක ලොකු සාහිත්‍ය සංවේදී භාවය පිළිබඳ හොඳ එකක්. 13 කුටිය මොකද කියන්නේ? ඇහුවද ධම්මපදේ? ස්වාමීන් වහන්සේ අහලා නැහැ. තාම කවුරුත් මෙහි අපි උඩ පැත්තෙන් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ලොකු සංසේ මතක් කරන්න කිව්වා. ඒක නැවත කරගන්න අවශ්‍ය නම් ආය වෙහෙසක් නැහැ. කරලා දෙන්න පුළුවන්. ඒක වඩාත් හොඳ හැටියකට. අපිට වෙහෙසයි. ලොක්කාන් කියන්නේ සෑහෙන වියදම් හරිම අමාරුයි. අපිට වෙහෙසයි. ඒ නිසා මේක කියන්නේ බෑ. මොකද ඒ කරපු එක ඇති. දැන් කතාව කොට දාලා තියෙන්නේ. අපිට තියෙන්නේ වැරදිච්ච ටික පිළියම් කරන්න ඕනේ. ඒකට ස්ටුඩියෝ එකක් ඕනේ. හැබැයි ඒක ලොකු සංසේ අහන එක හරි වටිනවා. මොකද ලොකු සංසලා හරි මේ සැලකිලිමත් හරියට පාළි උච්චාරණය වෙන්න ඕනේ. පරිවර්තනය වෙන්න ඕනේ. මහ ප්‍රාණ අල්ප ප්‍රාණ තියෙන්න ඕනේ. එහෙමයි. ඒ නිසා ලොකු සංසලා අපි පටිය දෙන එක තමයි පළවෙනි පියවර. එහෙමයි. මේ සාගරේ ඉන්නවද උතන? නෑ ස්වාමීන් වහන්සේ. සාගරාය සුතුන්ට අපි යෝග දීලා යවමු නාටකනේ. එහෙමයි සන්න. දීලා ඔය මේ වයඹ සතිපාසලෙත් වැඩමුණුවන් කියන එක බලලා ඒකයි සෞඛ්‍ය හොඳයි දැන් ඉන්නෙම නෑ අහුවෙන්න ඉන්නෙම නෑ මේ 13 යවන්නත් පුළුවන් එහෙමයි සරණ යවන්නත් පුළුවන් ශයහන් යවන්නත් පුළුවන් සාගර යවන්නත් පුළුවන් හැබැයි එතකොට ආයසුතුන් පිටක් කරනවා ගිහිල්ලා ස්වාමීන් වහන්සේට අහන්න දෙනවා අහන්න දීලා කාට හරි ළඟ ඉඳගෙන ධම්මපදේ පොතක් තියාගෙන සටහන් දාන්න එහෙමයි මෙන්න මේක අපව කරන්න ඕනේ මේක එච්චර දෙයක් නෑ එතන කරන්න සමස්තේ හරි එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අවසරයි එතනදී පටිගත කරන අතරේ මම ළඟම හිටියා එතකොට මොනවා හරි අඩුවක් වෙනවා වගේ දැනෙච්ච ගමන් මට තේරුණොත් මම ඒක මතක් කරලා නැවත කළා ඊට පස්සේ ස්වාමීන් වහන්සේට මට තේරෙනකොට ස්වාමීන් වහන්සේ ඒව නැවත පටිගත කිරීම කළා නමුත් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකත් මන්දි වගේ නම් නැවත හදමු කියන කතාවක්. කාණිකේ හරි තාප්පෙන්න අපිට කරන්න පාගන ලෝකංගේ ඇති මැරෙන්නේ සැකෙන්න තමයි. ඔබටත් ඒක මතක තියාගන්න. දැන් ඔය කිය අජීතීල ස්වාමීන් වහන්සේ ඔහි දාපන්. එහෙමයි.
ගන්න බෑ. වැඩකට කොහොමඩක්වත් ගන්න බෑ. මොකද වැරදි ගැන විතරයි කල්පනා කරන්නේ. ඒ මට හැමතෝසයි ලොකු සාංශ ඔය වයසේදී දතුත් නැතුව ඔය කරගුදී. එතන මම කියන්නේ මට ඔය ස්ටුඩියෝ එක බලන්නවත් යන්න ඕනේ නැහැ. එහෙමයි. ඒ තරම්ම බිසි මම අමාරු වැඩක හිටපු නිසා නමුත් වැඩේ ලස්සන ගියාට මම හේමන්තට ස්තුතිවන්ත වෙනවා. උඹටත් ස්තුතිවන්ත වෙනවා. මොකද උඹ ඔය සත්‍යාර නිලධාරි වැඩේ නොහිටින්ද මට වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. හොඳ වෙලාවට මම ළඟ කාර් එක තිබ්බා. වැඩේ වුණා. දැන් වැඩේ හරියයි. සුදු දැන් තියෙන්නේ ඔය දෙවෙනි කීවර සුද්ධ කිරීමට මේ සාගරයට පොඩ්ඩක් කතා කරන්නකෝ. ඒ සර්. දවසකට විතර ගියා. ගිහලා ලොකු සාන්ති තියාගෙන ඇහුවා. අහන්න ඉතාලි නැහැ රෙකෝඩ් කරන දවස් තුනක් ගියා. එහෙමයි සර්. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ආයසුතුලි සාගරය ඉඳගෙන ධම්මපද පොතක් තියාගෙන ලොකු සාන්ති කියව පොත ඇතිනේ. ඒක මං ගාව තියෙනවා ස්වාමීන් වහන්සේ. පොත ලකුණු කරා. ඒ පොතේ විස්තර තියෙන්නේ නැහැ. ඒ පොතත් අහවල් කෙනාගේ පොත අහවල් සංස්කරණේ අහවල් කියලා කියන්නේ. එහෙමයි. ඒක ඕනකට බලන්න පුළුවන්. ඒ නපරේසං විලෝමානී නපරේසං කතා කතං කියන ගාතාව දැන් අපි හැමදාම නිසන් වන්දි ගාථා දෙකක් අහනවා. ඒ අහන නිසා මට වෙලාව හම්බ වෙනවා මම එකක් අහනකොට අර යමාමසේ කියන ගාතාව තියෙන්නේ. එහෙමයි. පස්වෙනි එක වෙන්න ඇති. මට සාධාරණ සැකයක් ආවා ලොක්සාන්ති කියපු වචනේ විරුද්ධාර්ථය කියුවා. එහෙමයි. ඒක හොඳට අහගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ මේ පාලි දැනගන්නත් ඕනේ උච්චාරණ දැනගන්නත් ලොකු සංස්කාර මේ විලාසයක් තියෙනවානේ. ඒකත් දැනගන්න ඕනේ. ඉතින් ඒක මේ එහෙම චේති පළතුරු බුදුහාමරත් හොඳ නැහැ ධර්මයටත් හොඳ නැහැ. ඒ නිසා අපි කරන්නේ එඩිට් කරනවා සුද්ධ කරනවා. ඒ නිසා අපි නාටකයේ ගමනක් දාගමු. එහෙමයි සන්නස. ඒක මේ සාගරවට පොඩ්ඩක් කතා කරලා තියාගන්නවා මම හිත අනිදා විතර නේනවා නිමිතිකල ආට පස්සේ අපි වැඩි කරමු. එහෙමයි සමිනස්. අවසරයි. දරුවන් සාරයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් පිළිසරණ ආරාමයෙන් අතක් කිස්සිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ පැත්තේ නෙවෙයි ඒක මේ පැත්තේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. හරි මම ආරාධනා කරනවා. ඔව් පිළිසරණ කියන්නේ පිළිසරණ ආරාමයට පුළුවන් අන්මියුට් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. මට කතා කරන්න ඕනි වුණේ අද මාතෘකාව ගැන මේ ස්වාමීන් වහන්සේ මේ ඒකට මට සුසුකමක් නැහැ. නමුත් මට මතක් වුණා ඒක මාතෘකාව අහනකොට මම ගිය පළවෙනි රිට්‍රීට් එකේදී මගේ ජීවිතේටම ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා රහත් නොවුනත් රහත් වුණා වගේ ඉන්න පුළුවන් නම් කියලා. ඒ වෙලාවේ මම හිතුවා මං ගිහියෙක් ළමයි හදපු ළමයිත් එක්ක ඉන්න අම්මා කෙනෙක් විදිහට මට හිතුණා මං කොහොමද ඔහොම හිතන්නේ. හැබැයි සෝවාන් නොවුනත් සෝවාන් වුණා වගේ ඉන්න පුළුවන් නම් කියලා මට ඒ වෙලාවේ හිතක් ඇති වුණා. මං කියන්නේ මම දැන් මේ සෝවාන් වෙලාද නැද්ද කියන එක නෙමෙයි ඒක ප්‍රශ්නේ. හැබැයි මට ඒකෙන් ලොකු සහනයක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ මොකද මේ ඒ සෝවාන් වුණා වගේ ඉන්න උත්සාහ කරනවා කියලා කිව්වේ මම හිතුවා මගේ ආජීවය සකස් කරගන්න ඕනේ කියලා. ඉතින් ගිහියෙක් විදිහට මම ඒක ඒ විදිහට සකස් කරන් ආපු නිසා මට හිතුණා ස්වාමීන් වහන්සේ මම ගිහිගේ අත්හැරලා යනකොට මගේ දරුවන්ට ස්වාමි පුරුෂයාට උනත් දරා ගැනීමේ හැකියාවක් ඇති වුණා කියලා. මොකද ග්‍රැජුවලි ඒගොල්ලෝ දැක්ක මගේ වෙනස්කම්. ඉතින් ඒ නිසා මට හිතුණා අපි කාන්තාව ගොඩාක් භාවනාවට ඉන්නවා. ඒ වගේම කාන්තාව ගොඩාක් ප්‍රශ්න වලටත් මුහුණ දෙනවා ගෙදර පරිසරය ඇතුලේ. ඒක නිසා මට මේක කියන්න හිතුණ ස්වාමීන් වහන්සේ අපි ක්‍රමක්‍රමයෙන් සෝවාන් නොවුණා සෝවාන් වුණා වගේ ඉන්න උත්සාහ කරනවා නම් අපේ ජීවිකාව සැහැල්ලු දෙයක් කරගන්න උත්සාහ කරනවා නම් මට හිතෙනවා හිතට සහනයක් අපේ ප්‍රශ්න වලට සහනයක් ලැබෙනවා කියලා. ඒක නිසා තමයි මම මේ කතා කරන්න දෙන්නේ. තමාම අවසර ස්වාමීන් වහන්සේ වැරද්දක් සිදු වුණා නම්. අහගෙන හිටපන් මට කාටවත් දෙකක් කියන්න තියෙනවා. එහෙනවද? අහගෙන ඉන්න බෑ. හිටපන් කියලා කියුණා ඒක ඉතින් මම සමාවයක්. සමා වෙන්න සමා වෙලා අවසර වදා ගන්න. මොකද මට සමා වෙන්න. හරි ඒක නිසා එක තමයි සර්වඥාන්සේ වැඩ ඉන්න කාර්යය තාම සද්ධාන්ත උපාසක මාත්‍යෙක් ඇවිල්ලා බුදුජානක වන්දගමට හිට 500ක් නමක් රහතන් වහන්සේලා වඩම්මන. ඊට පස්සේ මේ බුදුජානකසේ මේ කුටිකන සෝන හාමුදුරුවෝ මන්දරේ පත්තග්ග වග කරන හාමුදුරන් කතාලි කිව්වා ලහපත් 500ක් කියලා දාන්න අසවල් කෙනායි ගෙදෙට්ට යන්නේ. නමුත් එතකොට කතාව ගියා මේ ලහපත් ගන්න පුතෙන්ද ගියොත් එයා බලාපොරොත්තු වෙන රහතන් වහන්සේලා. එක්කෙනෙක්වත් වැඩි නෑ. යාරමනුෂයා දානෙල හැටි කරන ඉඳලා හැන්දෑව බලන්න කියා. ඇයිල බුදුරජාණන්සේට කිව්ව බලන්න ස්වාමීන් වහන්සේ මම මෙච්චර සත්‍යයෙන් මෙච්චර අමාරුවෙන් දානයක් ලැහැත්ති කරා එකනවක්වත් වැඩි නෑ. පස්සේ ලහපත් ගන්න ස්වාමීන් ගෙනලා ඇහුවට පස්සේ ගෝ ස්වාමීන් කතාව ගිහිල්ලා තිබ්බා.
මේ ලහපත් ගන්නන්නේ රහතන් වහන්සේලා 500ක් ගෙන්න ගන්න. ඒ නිසා රහතත් වෙච්ච කට්ටියත් නොගින් හිටියා. භාවනා කරන්න නැත් නොගින් හිටියා. මොකද රහත් බව පිළිලි කිරීමක් වෙනවනේ. පස්සේ පුතේට කට්ටිය ගෙන්න. සංඝයා වහන්සේලා වඩම්මලා අහනවා. දැන් බල මොකටද මහාන උනේ? දැන් මොකටද රහත් වෙන්නේ? දැන් රහත් කෙනෙක් වගේ හිටපල්ලා. ඒ කෙනා රාග ద్వේෂ මොහ සම්පූර්ණයෙන් දුරු කරපු කෙනාට රාග ద్వේෂ මොහ ප්‍රහාණය කිරීමට කටයුතු කරන කෙනාට දෙන්නටම දන් දීමේ සමාන ආනිසංස ලැබේ. මම නැවතත් කියනවා. යම් කිසි වෙලාවක රාග ద్వේෂ මොහ ප්‍රහාණය කරපු කෙනෙකුට නැත්නම් රාග දෝෂ මොහ ප්‍රහාණය පිණිස කටයුතු කරන කෙනා ගත්තොත් සායකට සමාන ආනිසංස. ඉතින් උඹලා ඉන්නේ රාග ద్వේෂ මොහ ප්‍රහාණය කරන්නේ පිණිසනේ. ඵලයේ උදානෙට. පවෙන්න පන්තිම වැඩියා. ඉතින් ඒක මේ අරණ්‍ය වාසී සංඝයාට කවදාවත් කියලා දෙන්න බෑ. ඒගොල්ලෝ ඇතුලේ පැහැෙමින් ඉන්නේ. උඹලත් ඒ වගේ. මෑණිවරු සේරම ඊට හපක්. මේ ඊපාර ටික මම කෙලින්ම බැන්න මෑණිවරු. පැවිදෙන්නේ ඉස්සර කොච්චර ලස්සනට ගත කරපු ජීවිතද පැවිදුණාට පස්සේ අකාමා. හැම මෑණි කෙනෙක්ව රහතන් වහන්සේ නමක් විදිහට දෙන්නේ. කාටද කිව්ව රහතන් වහන්සේ නමක් කරන් කියලා එක එකක් දෙන්නේ නැහැ. මම මේ ලේබල් කරුවයි කියන්නේ. ඔය දෙක මැද ඔය දෙක ජීවත් කරවීමේ දක්ෂ මම වගේ දක්ෂ මිනිහෙක් මේ අවුරුදු 70 දී මම දැක්කා. එක්කෝ ඒක මේ ඔළුවේ පටව ගන්නව රහතන් වහන්සේ කියලා. ඒකල පිස්සු කෙලින්. එහෙම නැත්නම් හොඳ මේ ආදර්ශවත් චර්තගත කරනවා එලි වහින්නේ නැහැ පැත්තකට නෝ. ওই දෙක අතරමැද තියානේ මේ කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී මිනිස්සෙක් වෙලා ඉඳදී ගෑණියෙක් හරි පිළිමෙක් හරි ඉඳගෙන තමන්ගේ යාම බේරෙන ගමන් බුදුහාමුදුරු හරිගසපු සාසනේ වැඩ ගල්ලා. ඕකේ මේ හැංගෙන්න තැනක් හෝ නැත්නම් රාධනාන්ති කියලා පපුවේ පච්ච කොටාගෙන නටන එකක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ දක්ෂකම අද හැබැයි අවුරුදු 20කට ටිකට වැඩි. මොකද මේ අධික කාර්ය බහුල ජීවිත ගත කර නැත්තඳ වෙන දෙයක් නැහැ. තියෙන සතිය විතරයි. අති කියන රහත් නෙවෙයි. සතිය වඩනවා. සතිය වඩනවා කියන්නේ නැහැ. ඉවරයි. ඒ වුණාට යා හැම වෙලාවෙදීම බලනවා මෙතන සතිය තිබ්බ මෙතන සතිය නැහැ. මේක සතිය තිබුණේ අරමුණේ මේක සතිය තිබුණේ වෙන අරමුණක මේක සතිය තිබුණේ ඉරියව්වේ මේ සතිය තිබුණේ ඉරියව්ව මාරු කරද්දී අනේ සේරම ඉන්න පටන් ගත්තා. එතන එකක් තමයි මේ රහතන්වංශ නමක ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ if you wish to be a king behave like a king කියලා. රජ කෙනෙක් වෙන්න ඕන රජෙක් වගේ හිටපන්. ඉවරයි. යසසා සුබ නාඩගමේ යස ලාලකතිස සුබ එක්කෙනෙක් දොරටු පාරේ එක්කෙනෙක් රජුර දෙන්න මේක වගේ. ඉතින් අර මනුස්සයෙක් ඉන්න එක දවසක් රජුර කිව්ව අත් දෙන්න මාගේ. ඉතින් රාජ සභාවේ වෙන වෙලාවේදී දොරටු පාලේ යන්න රජුරවන්න රජුර හෙල්ල කියන දොරටු ගාවේ හිටියා. එනකොට මේ පුරোহিতයා එනකොට රජුරනේ පුරোহিතයාගේ හැරවෙන් අල්ල නාකියා දැන් එන්නේ කියලා ඇහුවා. පුරোহিතයා කවදාකවත් දොරටු පාලේ ඇවිල්ලා නිකන් වගේ. මක්කලට කතා කරනවා. රජුර ඉන්නනේ සේනාසේ ආසනේ අරබන ගියා. මහයමති ආවා. මහයමතියට කතා කරේ මචං කියේ. දෙක තුන කාර්යක සභාව රාජ්‍ය සභාව වෙනකොට දැන් මේ අර මිනිස්සුන්ට හිතා ගන්න බෑ මේ දොරටුපාලයා මේ විදිහට මේ ඔක්කොම එනකෙන පහත් කළා කතා කරනවා. මොකුත් කරගන්න බෑ රාජාසනේ රජුරුයි. ඊපස්සේ ඔක්කොම කතා කරලා කිව්වා අවසර වත්සන්දායක බුදුන් දෙවියන්වහන්සේ මේ අපිට අපේ රාජ්‍ය සේවකක් කියන්නේ අහන කට්ටියට. එහෙම උසුලිසුන් කට්ටිය දෙන්නේ හිටියොත් මේ රාජ්‍ය සභාව ගෞරව නැති වෙනවා. දොරටුපාලයා හිතුව හොඳට වෙලාව කියලා අවසර තුම කෙල්ලලා මරපී කියලා. දොරටුපාලයා වශයෙන් ඉරු රජුර ඉල්ලලා මැරුවා. දොරටුපාලයා රජු වුණා. ප්‍රශ්නයක් උනේ නැහැ රාජසභාවට රට දාන ධර්මවත් ලේ වලවත් මොකක්වත් නහුට අධිකම් ගෙරුවා. චීනේ ඔය සංස්කෘතික විප්ලවයෙන් පස්සේ ඒකට තිබුණා විශාල මේ ශල්‍යාගාර ස්පිරිතාල වෙන්නේ. මාව සේතුන් ආවා. ශල්‍යාගාර හිටපු ඔක්කොම දොස්තරලා හරක් මරන්න දැන්. හරක් මරමින් හිටපු ඔක්කොම ශල්‍යාගාරේ දොස්තරලා කෙනෙක්. මොකක්වත් උනේ නැතුළු වෙලා. හරක් කපන්න හිටපු ශල්‍යාගාරට දැන්. ශල්‍යාගාරේ දොස්තරලා බලන්න ඉල්ල බුද්ධි රෝගේ වැඩ කරපුවා. මොකක්වත් නැතුළු නිසා. ඔය කියන කෝට් එකේ ඔය කියන ගෝසාවේ මිසක් මොන මගුලක්වත් නැහැ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේ නමක් හැදෙනවා නම් ඉතාමත්ම නිහතමානීව නැත්නම් අන්තම වෙට්ට කට්ට කයිරා ටික වෙට්ට පුත්කලේ රහතන් වහන්සේ නමක් විදිහට ඇතුළේ ගියාම නම් ලෝකයා කොහොමද අඳුරන්නේ? ලෝකයා මේ රහතන් වහන්සේලාට ලේබල් දාගෙන අරකයි මේකයි කරන්න ගියාද? ඒ මිනිස්සුන්ට වෙරිෆයි කරන්න ක්‍රමයක් නැහැ නේ.
ඒගොල්ලේ ශාසනය පවතින නම් බුදුරජාණන් කියන්නේ රහතන් වහන්සේ නමක් ඔය ඉන්න බලපන්. හැබැයි මේ කියා පාණ්ඩ යන්න එපා.